සාදුකාර පවත්වන්නේ. අපි පහුගිය දවස්වලදී කතා කළේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ධර්මයේ ගුණ තේරුම් ගනිමින්ම ධර්මයේ පුරුදු කරගන්නේ කොහොමද කියන කාරණා තමයි කතා කළේ. පඨම සන්දිට්ඨික සූත්‍රය, ဒုတိ ය සන්දිට්ඨික සූත්‍රය, පඤ්ඤා පරිචිත්ත සූත්‍රය ආදී සූත්‍ර දේශනා තුළ අන්තර්ගත දහම් කරුණු සම්බන්ධ කරගෙන අපි කතා කළා. කලක් තිස්සේ ධර්මයේ ඉගෙන ගන්න ආය විදිහට අප කවුරුත් දන්නවා. යමෙක් බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඉගෙනගෙන නැත්නම්, බුදුරජාණන් වහන්සේගේ ධර්මය ගැන පිළිගැනීමක්, පැහැදීමක් නැත්නම්, ඒ පුද්ගලයා ආර්ය සත්‍ය හතර ගැන දැනුමින් තොර කෙනෙක්. ඔහු දන්නේ නැහැ මේ තමයි දුක, මේ තමා දුකේ හට ගැනීම, මේ තමා දුකේ නැතිවීම, මේ තමා දුක නැති වෙන මාර්ගය කියලා ඒ කියන දහම් කරුණු ගැන ඔහුට දැනුමක් නැහැ. මක් නිසාද ඔහු බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා නැහැ. අහලා තිබුණත් ධර්මෙ පිළි අරගෙන නැහැ. ධර්මයේ කෙරෙහි පැහැදීම නැති නිසා චතුරාර්ය සත්‍ය ධර්මය ගැන ඔහුගේ දැනුම දුර්වලයි, දන්නේ නැහැ. ආර්ය සත්‍ය ගැන දන්නේ නැති නිසා ඔහු දුක අඳුරන්නේ නැහැ. දුකේ හට ගැනීම අඳුරන්නේ නැති නිසා, දුකේ නැතිවීම, දුක නැති වෙන මාර්ගය කියන කරුණු කිසිවක් නොදන්නා නිසා ඔහු තුළ දුකේ හට ගැනීමේ බැහැරවීමක් වෙන්නේ නැහැ. දුක හට ගැනීම නැති වෙන්නේ නැහැ. නැති කරගන්න බෑ. දුක හට ගැනීම යලි යලි සිද්ධ වෙනවා. නේද? මොකද දුකේ ඒ ආර්ය සත්‍ය හතර දන්නේ නැත්නම් සිද්ධ වෙන්නේ එච්චරයි. ආර්ය සත්‍ය හතර දන්නේ නැති කෙනා තුළ දුකේ හට ගැනීම බැහැර වෙන්නේ නැහැ. යලි දුක හට ගන්නවා. දුක හට ගන්නවා කියන ඔහුට දුකසේ වාසය කිරීමෙන් නිදහස් වීමක් ලබන්න බෑ. ඒ කියන්නේ ඔහුට විමුක්තියක් ලබන්න බෑ. දුකසේ වාසය කිරීමක් පමණයි තියෙන්නේ. එතකොට දුක හට ගන්නවා කියලා ඔහු දන්නේ නැත්නම්, දුකේ හට ගැනීම ඔහුට තේරෙන්නේ නැත්නම් යලි යලි දුකට ඔහු ගොදුරු වෙනවා. බලන්න, අපි දන්නවා දුක හට ගැනීම කිව්වහම යම් තැනක තෘෂ්ණාව හටගද්ද ඒ තමා දුකේ හට ගැනීම. නේද? අපට ඒ බව කියලා දෙන්නේ කවුද? බුදුරජාණන් වහන්සේ. ඒතර යම් තැනක රාගය හට ගනීද ඒ දුකේ හට ගැනීම. යම් තැනක ද්වේෂය හට ගනීද ඒ දුකේ හට ගැනීම. යම් තැනක මෝහය හට ගනීද ඒ දුකේ හට ගැනීම. ඒතර යම් කෙනෙකුගේ සිතේ රාග ද්වේෂ මෝහ හට ගන්නවා නම් දුක හට ගන්නවා. රාග ද්වේෂ මෝහ පවතිනවා නම් දුක පවතිනවා. නේද? ඒතර රාග ද්වේෂ මෝහ මුල් කරගෙන දුක් පවතිනවා. ඒතර අපි ධර්මයේ අහලා ධර්මයේ පිළි නොගත්තොත්, ධර්මයේ ඇසුවේ නැත්තම්, ධර්මයේ ඇහුවේ නැත්තම්, අහලත් ධර්මයේ පිළිගත්තේ නැත්තම් මොකද වෙන්නේ යාට? දුකසේ වාසය කිරීම පමණයි ඔහුට තියෙන්නේ. දුකේ නිදහස් වීමක් ලබන්න බෑ. ඒතර ඔහු දුක දන්නෙත් නැත්නම්, දුකේ හට ගැනීම දන්නෙත් නැත්නම්, දුකේ නැතිවීම දන්නෙත් නැත්නම්, දුක නැති වෙන මාර්ගය දන්නෙත් නැත්නම් ඒ අනවබෝධය, ඒකට කියනවා සම්මා දිට්ඨියෙන් තොර බව. මිත්‍යා දෘෂ්ටිය. සම්මා දිට්ඨිය නැහැ. සම්මා දිට්ඨිය නැති කෙනා තුළ සම්මා සංකප්ප නැහැ. සම්මා දිට්ඨියෙන් තොර කෙනා තුළ මිත්‍යා සංකප්පය තමයි තියෙන්නේ. මිත්‍යා සංකප්පයේ තියෙන කෙනා තුළ මිත්‍යා වාචා තියෙනවා. ඒතර මිත්‍යා සංකප්පේ, මිත්‍යා වාචා තියෙන කෙනා තුළ මිත්‍යා කම්මන්තේ තියෙනවා. ඒතර ඔහුගේ ආජීවය අපිරිසිදුයි. මිත්‍යා ආජීවෙන් යුක්තයි. ඔහු තුළ මිත්‍යා වායාමය තියෙන. සිහිය, මිත්‍යා සතිය. නේද? ඒතර ඔහු තුළ යම් සිත එකකමක් තියෙනවා නම් ඒක මිත්‍යා සමාධිය. ඔහු තුළ විමුක්තියක් තියෙනවා, ඒක
මිත්‍යා විමුක්තිය. ඒතර ඔහු දුකින් දුකටපත් වීම හැර දුකින් නිදහස් වීමක් ඔහුට නැහැ. ඔහු මිත්‍යා මාර්ගය තුල තමයි වාසය කරන්නේ නේද? ඒතර ඔහු බලන්නේ මේ වගේ කෙනෙක් ධර්මයේ දන්නේ නැති, ධර්මයේ ඇසුවත් ධර්ම පිළිගන්නේ නැති, බුදුරජාණන් වහන්සේ ගැන පැහැදීමක් නැති කෙනාට වෙන්නේ දුකෙහිම ඇලි ගලී ඉන්නවා මිසක කිසිවක් තෝර බේර ගන්න බෑ නේද? බලන්න එතකොට යම් කෙනෙක් බුදුරජාන් වහන්සේ පිළි නොගන්නවා නම්, ධර්මයේ පිළි නොගන්නවා නම්, ශ්‍රාවක සංඝරත්නයේ පිළි නොගන්නවා නම් ඔහුට දුකේ නිදහස් වීමක් ලබන්න ලැබෙන්නේ නැහැ. එහෙම කෙනෙක්ගේ හිතේ රාගයක් ඉපදුනොත් ඔහු අඳුරනවද මගේ හිතේ දැන් රාගය ඉපදුනා කියලා? ඔහුට ඒක තේරෙන්නේ නැහැ නේද? තරහ ඉපදුනොත් ඔහුට තේරෙන්නේ නැහැ. එතකොට මෝහය ඉපදුනොත් ඒ තේරෙන්නේ නැහැ. તો රාග දේශ මොහ හිතේ පවතිනොත් ඒ තේරෙන්නේ නැහැ. මොනවද ඔහුට තේරෙන්නේ නැත්තේ? ආරි සත්‍ය හතර තේරෙන්නේ නැහැ ඔහුට. ඒ නිසා රාග දේශ මොහ හිතේ හටගනිද්දි තේරෙන්නේ නැහැ. රාග දේශ මොහ හිතේ පවතිනොත් තේරෙන්නේ නැහැ. මොකද්ද තේරෙන්නේ නැත්තේ? මේ රාගය, මේ ද්වේෂය, මේ මෝහය කියලා තේරෙන්නේ නැහැ. මේ තමයි දුකේ හට ගැනීම කියලා තේරෙන්නේ නැහැ. මේ රාග දේශ මොහ නිසා දුක් ඇති වෙනවා, සිත කිලිටි වෙනවා. ඒ ආදී දෙයක් තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැත්තේ ඇයි? බුදුරජාණන් වහන්සේ ගැන පැහැදීමක් නැහැ. ධර්මයේ ගැන පැහැදීමක් නැහැ. සංඝ රත්නය ගැන පැහැදීමක් නැහැ. තිසරණය ගැන පැහැදීමක් නැති කෙනාගේ සිතේ හටගන්නා දේ ගැන ඔහුට තේරෙන්නේ නැහැ. රාගය හටගත්තොත් ඔහු දන්නේ නැහැ දැන් රාගය හටගත්තා. ද්වේෂය හටගත්තොත් ඔහු දන්නේ නැහැ ද්වේෂය හටගත්තා. මෝහය හටගත්තොත් ඔහු දන්නේ නැහැ මෝහය හටගත්තා. ඒතර රාග දේශ මොහ හට ගන්නකොට දන්නේ නැති කෙනා ඒ ගැන දැනුමක් නැති කෙනා. මොකද්ද ඔහුට නැති දැනුම? මේ දුක හට ගැනීමක්. මේ රාගය හට ගන්නවා කියන්නේ සිත කිලිටි වෙනවා, එයින් දුක් ඇති වෙනවා. ද්වේෂය හට ගන්නවා කියන්නේ මේ දුකයි හටගන්නේ කියලා දන්නේ නැහැ. මෝහය හටගන්නේ මේ දුකේ හට ගැනීම කියලා දන්නේ නැහැ. ඒතර රාග දේශ මොහ හිතේ පවතිනකොට මේ සිත කිලිටි වෙලා මේන් දුස්චරිතය ඇති වෙනවා කියලා මොකද තේරෙන්නේ නැහැ. දන්නේ නැහැ ඔහු. ඒතර ඔහු ඒ දැනුම නැති නිසා, ඒ දැනුම නැතිකම මොකද්ද? සම්මාදිට්ඨියෙන් තොර බව. අවිද්‍යාව කියන්නේ ඒටයි. ඒතර සම්මාදිට්ඨියෙන් තොර කෙනා උපන් රාගයට යට වෙලා වාසය කරනවා. උපන් ද්වේෂයට යට වෙලා වාසය කරනවා. උපන් මෝහයට යට වෙලා වාසය කරනවා. ඒතර උට රාග දේශ මොහ හට ගන්න කලින් ඒක වලක ගන්න ඔහුට ඌමනාවකුත් නැහැ, තේරෙන්නෙත් නැහැ. ඇයි ඌමනාවක් නැත්තේ ඔහුට? ඔහු දන්නේ නැහැ ඒ රාගය මෙයයි කියලා දන්නේ නැහැ. රාගය කියන්නේ දුකේ හට ගැනීමක්. ඒක ඒක පැවතුනොත් හිත විනාශ වෙලා යනවා. නිරේ ඉපදීම දක්වාම පාප කර්ම කරනවා. ඒ කිසිවක් ඔහුට තේරෙන්නේ නැහැ. දන්නේ නැහැ. බලන්න එතකොට මේ සම්මාදිට්ඨියෙන් තොර බව, අවිද්‍යාව, මිත්‍යා දෘෂ්ටිය කියන එක මොනතරම් අඳුරක්ද කියලා තේරුම් ගන්න. ඒ අන්ධකාරය තුල ඉන්න කෙනා රාගය හටගනිද්දී වළක්වන්න යාට හිතෙන්නේ නැහැ. ඒක අනතුරක් කියලා දන්නේ නැහැ. ද්වේෂය හටගනිද්දී ඒක වළක්වන්න හිතෙන්නේ නැහැ. ඒක අනතුරක් කියලා දන්නේ නැහැ. මෝහය හටගනිද්දී ඒක වළක්වන්න උට හිතෙන්නේ නැහැ. ඒක අනතුරක් කියලා නොදන්නා නිසා. ඒතර රාග දේශ මොහ හිතේ පවතිද්දී ඒක ප්‍රහාණය කරන්න හිතෙන්නේත් නැහැ. ඇයි ඒක අනතුරක් කියලා දන්නේ නැහැ. ඒතර රාග දේශ මොහ හට ගන්නකොට හටගත් රාග දේශ මොහ හිතේ තියෙනකොට යලි රාග දේශ මොහ වැඩිනවා. ඒක ස්වභාවයක් ඒකේ. ඒතර බලන්න හිතක රාග දේශ මොහ හටගෙන ඒ රාග දේශ මොහ හිතේ පවතිනකොට හිතට මොකද වෙන්නේ? හිත සුරක්ෂිතයිද? හිත අනාරක්ෂිතයි. සිත කිලිටි වෙලා ඒ කිලිටි සිත ඊටාම දුක් සහිතයි. ඊටා බියජනකයි. ඊටා විහිසුනුයි. ඊටා කොරිරුයි.
තමාටත් අනුන්ටත් හානි කරන්නට ඒ සිත පෙළඹෙනවා. එතකොට ඒ සිත මුල් වෙලා වචන කතා කළොත් ඒ වචනේ රළුයි, ගොරහැඩි, නපුරුයි, පරුසයි. ඊළඟට ඒකට කියනවා ඊළඟට ඒ සිත මුල් වෙලා ඒ කිලිටි වෙච්ච සිත මුල් වෙලා කයෙන් ක්‍රියා කළොත් ඒවා නපුරුයි, ගොරහැඩි, රළුයි, පරුසයි, දරුණුයි. බලන්න ඒකට හේතුව රාග දේශ මොහ හිතේ හට ගන්නවා කියලා තේරෙන්නේ නැහැ. ඒ නිසා ඒවා පවතිනවා. පවතින්න හිත කෙලසෙනවා. තවදුරටත් කිලිටි වෙනවා. කිලිටි වෙච්ච සිතින් නරක සිතුවිලිම බලවත් වෙනවා. රාගයේ බලවත් වෙලා තියෙනකොට ඒ රාගයේ බලවත් වූ සිතෙන් ඇති වෙන සිතුවිලි ඒවා අකුසල සිතුවිලි, කිලිටි සහිත සිතුවිලි. ඒ සිතුවිලි තමන්ටත් අනුන්ටත් අයහපත්. ඒවට තමයි කාම විතරක කියලා කියන්නේ. ඒතර තරහ මුල් වෙලා හිත කිලිටි වුනහම ඒ කිලිටි සිතෙන් ඇති වෙන සිතුවිලි තමාටත් අනුන්ටත් විපත පිණිස පවතිනවා. හානිය පිණිස පවතිනවා. ඊළඟට මෝහය මුල් වෙලා සිත කිලිටි වුනහම ඒ කිලිටි සිත මුල් වෙලා ඇති වෙන සිතුවිලිත් නරකයි, පරුසයි. තමාටත් අනුන්ටත් අහිත පිණිස පවතිනවා. ඒතර බලන්න යම් කෙනෙක් සිතේ කිලිටි වීම අඳුර නැත්නම් කිලිටි වෙන්නේ මොනවයින්ද? ඒව බැහැර කරගන්නේ කොහොමද? මේ ආදී වශයෙන් සිතේ කිලිටි වෙන ස්වභාවය ගැන තේරෙන්නේ නැහැ කියලා කියන්නේ ඒක මිත්‍යා දෘෂ්ටිය. සම්මා දිට්ඨියෙන් තොර බව. සම්මා දිට්ඨියෙන් තොර කෙනාගේ සිත කිලිටි වලින් බැහැර වෙලා යන්නේ නැහැ. කිලිටි සහිත සිත්ව පවතිනවා. ඒතර කිලිටි සහිත සිතෙන් කාමයන් ගැන සිතන සිතුවිලි ඇති වෙනවා. ඒවට කාම විතරක කියනවා. තරහ මුල් වෙලා ඇති වෙන සිතුවිලි. ව්‍යාපාද විතරක කියන්නේ ඒවට. එතකොට ඊළඟට අනුන්ට හිංසා කරන්න අනුන්ටත් තමන්ටත් හිංසාව පිණිස පවතින සිතුවිලි එනවා. විහිංසා සිතුවිලි කියනවා. ඒතර ඒ කාම විතරක, ව්‍යාපාද විතරක, විහිංසා සිතුවිලි ඒ විතරක ඒවට කියනවා මිත්‍යා සංකප්ප. බලන්න මිත්‍යා දෘෂ්ටියෙන් යුක්ත කෙනා තුළ මිත්‍යා සංකප්ප ඇති වෙනවා. ඒ මිත්‍යා සංකප්පයෙන් සිත තවත් කිලිටි වෙනවා. තියෙන කිලිටි බලවත් වෙනවා. ඒතර සිතේ පාලනය තවදුරටත් ගිලිහිලා යනවා. සිත කිලිටුනම් පස්සේ ඊට අනුව හිතන්න පටන් ගන්නවා. ඒ සිතුවිලි තිබිලා තියෙනකොට ඒ කිලිටි සහිත සිතුවිලි තියෙනකොට කාම විතරක, ව්‍යාපාද විතරක, විහිංසා විතරක වලින් බහුල වෙනකොට සිත තවත් කිලිටි, පාලනයෙන් තොරයි. දුක් සහිතයි, දුක් පීඩා සහිතයි, අතිශයින් පීඩා සහිතයි. ඒතර ඔහුගේ සිත පාලනය කරන්න බැරි වුණාම ඊළඟට ඒ පාලනයේ රහිත වූ සිතෙන් වචන පිට වෙනවා. ඒ වචන කිලිටි සහිතයි. කිලිටි සිත මුල් වෙලා ඇති වෙන වචන. ඒතර ඔහු තුලින් බොරු කියවෙනවා, කේලම් කියවෙනවා, පරුෂ වචන කියවෙනවා, හිස් වචන කියවෙනවා. අනුන්ගේ ඇදකුද කියනවා, අනුන්ට හිංසා පීඩා කරන දේ වචන ඒවා තමයි කියවෙන්නේ. ඒ කිලිටි සහිත වචන බොරුව, කේලම, පරුෂ වචන, හිස් වචන කියන ඒවට කියනවා මිත්‍යා වාචා කියලා. බලන්න ආර්ය සත්‍ය දන්නේ නැති කෙනා, බුදුරජාණන් වහන්සේ ගැන පැහැදීමක් නැති කෙනා, තෙරුවන් කෙරෙහි පැහැදීමක් නැති කෙනා සිත කිලිටි වෙනව අඳුරන්නේ නැහැ. සිතේ ස්වභාවය අඳුර ගන්න බෑ. ඒතර කිලිටි වෙද්දී කිලිටි වෙනවා තේරෙන්නේ නැහැ. සම්මාදිට්ඨියෙන් තොරයි කියන්නේ ඒකට. සම්මාදිට්ඨියෙන් තොර කෙනා තුළ කිලිටි සිතෙන් යුක්තවම සිතුවිලි පවතිනවා. ඒ සිතුවිලි කිලිටි සහිතයි. කෙලෙස් සහිතයි. මිත්‍යා සංකප්පෙන් යුක්තයි. ඒ මිත්‍යා සංකප්ප ඉපදුනන් පස්සේ පාලනය කරගන්න බෑ සිත. සිතේ පාලනයේ තොරයි. පාලනය කරගන්න බෑ. ඇයි? ධර්මයේ දන්නේ නැති නිසා. සම්මාදිටින් තොර නිසා. ශ්‍රද්ධාවකින් තොරයි. බුද්ධ වචනේ පිළිගන්නේ නැහැ, තේරෙන්නේ නැහැ, විශ්වාස කරන්නේ නැහැ. ඒතර සිත පාලනය කරන්න බෑ. ඒතර ඒ නරක සිතුවිලි මුල වෙලා වචන පිට වෙනවා. ඒ වචන තමයි මිත්‍යා වාචා කියලා කියන්නේ. ඒවා පව් රැස් වෙන වචන. අතිශය බලවත් විදිහට පව් රැස් වෙනවා. සමහරට වචනයයි දෙකයි පිට වෙන්නේ. ඒ වචන ඇතම් විට
නිරේ ඉපදීම දක්වාම පව් රැස් වෙන බල සම්පන්න පාපී වචන. ඒතර ඒ ගැන දන්නේ නැහැ. ඒක තමයි මිත්‍යා දෘෂ්ටිය. එහෙම නැත්නම් සම්මාදිටින් තොරයි කියන්නේ ඒකයි. ඔව් එතකොට ඒ දුක හට ගන්නවා කියන එක දන්නේ නැහැ. දුක හට ගන්නව දන්නේ නැත්කොට දුක හට ගන්න හේතු වෙන සිතුවිලි වචන ඔහු තුළ හට ගන්නවා. එතකොට තවදුරටත් සිත පාලනය කරන්න බැරි කෙනා නරක වචන වලින් නතර වෙන්නේ නැහැ. ඊට පස්සේ උට පාලනය කරගන්න තවදුරටත් පාලනය කරන්න බැරි වුණාම කායික ක්‍රියාත් කෙරෙනවා. එතකොට කිලිටි සහිත සිතෙන් යුක්තව කරන කායික ක්‍රියා පාපී ක්‍රියා. ප්‍රාණඝාතය කරනවා, සොරකම් කරනවා, වැරදි කාමසේවනය කරනවා. මේ වගේ දෙයට පෙළඹෙනවා. එතකොට අන් අය නසන්න, අන් අයට හානි කරන්න, අන් අයගේ දේපලට හානි කරන්න පෙළඹෙනවා. ඒ ඔක්කොම පාපී ක්‍රියා. එතකොට ඒවට කියනවා මිත්‍යා කම්මන්තය, කයින් කරන වැරදි දේවල්. ප්‍රාණඝාතය, සොරකම් කිරීම, වැරදි කාමසේවනය සහ ඒකට රුකුල් දෙන ක්‍රියා කරනවා. විනාශකාරී ක්‍රියාවන් වල යෙදෙනවා. බලන්න එතකොට ඒ වගේ ක්‍රියාවලට යොමු වෙන කෙනා තුළ තව තවත් දුක් හට ගන්නවා. මෙලවත් දුක්, පරලොවත් දුක්. දැන් බලන්න කිලිටි සිතෙන් කාම විතර්ක හට ගන්න තෙක් කෙනෙකුට ඒක දුරු කරගන්න බැරුව ඉන්න කෙනෙක් ගැන හිතන්න. සිත කිලිටි වෙනවා. සිතුවිලි ඇති වෙන්න පටන් ගන්නවා. කාම විතර්ක හිත ඉන්නවා. ඔහු කොච්චර දුක් විඳිනවද? ව්‍යාපාද විතර්ක පවත්ත ඉන්න කෙනා කොච්චර දුක් විඳිනවද? සමහර කෙනෙකුට දහවලක් නෙමෙයි, රැයක් නෙමෙයි, දවසක් නෙමෙයි, දෙකක් නෙමෙයි, සති ගණන් මේ හිතවිලි වලින් බැහැර වෙන්න බැරි වෙනවා. අතිශය දුකසේ වාසය කරන්න ඕන. සමහර කෙනෙකුට රාත්‍රියේ ඉතා දීර්ඝයි. මේ නරක සිතුවිලි වලින් බේරෙන්න බෑ. කොච්චර දුකක්ද? අතිශයින්ම දුක් සහිතයි. ඒතර මෙලවම දුක්. ඒතර ඒ වගේ දුකටපත් වෙච්ච කෙනෙක්, ඒ නරක සිතුවිලි වලින් බේරෙන්න බැරි දුකටපත් වෙච්ච කෙනා රජමාලිගාවේ හිටියත් ඔහුට සැපක් නැහැ. රාජ භෝජන තිබුණත් ඔහුට සැපක් නැහැ. නේද? ඊටාම හොඳ සිනිදු සලු තිබුණත් ඔහුට වැඩක් නැහැ. ඊටා හොඳ යාන වාහන තිබ්බත් ඔහුට වැඩක් නැහැ. පිරිවරාගෙන හිටියත් ඔහුගේ සිත අයහපත් නම්, කාම විතර්ක වලින් පීඩා විඳිනවා නම්, ව්‍යාපාදයෙන් පීඩා විඳිනවා නම්, රයක් නැතුව, දහවලක් නැතුව, නිින්දක් නැතුව නරක සිතුවිලි වලින් හොට පීඩා එනවා නම් ඔහු වටා තිබෙන කාම භෝගී සැපයෙන් උට වැඩක් නැහැ. දැක්කද දුකේ හැටි? නේද? මේක තේරෙන්නේ නැති කෙනාට බැහැර කරගන්න බෑ. ඒ දුකේම ඔහු ගිලිනවා. ඔහු යලිත් ඒ දුක උපදින පැත්තරම තමයි ඔහු හැරෙන්නේ. ඔහු දන්නේ නැහැ. හරි වැරද්දක් අඳුරන්නේ නැහැ. සම්මාදිටියෙන් තොරයි කියන්නේ ඒකයි. ඉතින් ඒ විදිහට කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක වලින් නිදහස් වෙන්න බැරි කෙනා ඒ විතර්ක නිසා දුකටපත් වෙලා ඒනුත් බේරෙන්න බැරි කොට ඔහු අතින් වචන පාවිච්චි වෙනවා. නරක වචන. ඒ වචන නිසා උත් යලි දුකටපත් වෙනවා. බලන්න ඇතැම් අය අම්මා අඳුරන්නේ නැහැ, තාත්තා අඳුරන්නේ නැහැ, සහෝදරයා අඳුරන්නේ නැහැ, සහෝදරිය අඳුරන්නේ නැහැ, රළු වචන පාවිච්චි කරනවා. ඒයින් ඔහුට යලි දුක් හට ගන්නවද නැද්ද? බොහෝ කලකට දුක් හට ගන්නවා. සමහරට ගොඩාක් කල් පසුත වෙනවා. ඔහුට ඒ නරක වචන නිසාම ඔහු සමාජයෙන් ප්‍රතික්ෂේප වෙනවා. ඔහු නරක කෙනෙක් කියලා පිළිගන්නවා. ඔහු ඇසුරට හොඳ නැති කෙනෙක් කියලා සමාජෙ කොන් වෙනවා. ඒ නරක වචන, රළු වචන නිසා. ඔහු ප්‍රිය කෙනෙක් වෙන්නේ නැහැ. ඔහු අප්‍රිය කෙනෙක්, සමාජයට සුදුසු නැති කෙනෙක් විදිහට ඔහු කොන් වෙනවා සමාජෙ. පිරිසක් එක්ක ඔහුට ඉන්න බෑ. ඊළඟට නරක කායික ක්‍රියාවලට යොමු වෙනකොට සතුන් මැරීම, සොරකම් කිරීම, වැරදි කාමසේවනය වගේ නරක ක්‍රියාවලට යොමුනුත් කෙනෙක් ඔහු එයින් තව දුකටපත් වෙනවා. යලි දුකටපත් වෙනවා, පීඩාවටපත් වෙනවා, බයට තැති ගැනීමටපත් වෙනවා. ඔහු යලි සමාජයෙන් කොන් වෙනවා. ඒ හැම එකක්ම දුක් සහිතයි, පීඩා සහිතයි. බලන්න මේ වගේ මිත්‍යා සංකප්ප, මිත්‍යා වාචා, මිත්‍යා කම්මන්තෙන් යුක්ත කෙනාගේ ජීවන රටාව, ජීවත් වෙන ස්වභාවය පාපකාරී, පාපී, මිත්‍යා ජීවින් යුක්තයි. ඒ නරක පැත්තටම යා යමුනේ මුල නරක නිසානේ. මුල යහපත් නොවන නිසා, මිත්‍යා දෘෂ්ටියෙන් යුක්ත නිසා, සම්මා දිට්ඨියෙන් තොර නිසා. ඒ මුනේ අයි බුදුරජාණන් වහන්සේගේ වචනය
අහලා නැහැ, ඇහුවට පිළි අරන්නේ ශ්‍රද්ධාවෙන් තොරයි. ශ්‍රද්ධාව තිබුණා නම් මිත්‍යා දෘෂ්ටියෙන් සම්මා දිට්ඨියටපත් වෙනවා. සම්මා දිට්ඨිය තියෙනවා නම් අර දුක් ගොඩ යලි යලි හට ගන්නා ස්වභාවය නැති වෙනවා. ඉතින් බලන්න එතකොට මේ ඒ සිතේ දුක් හට ගන්න ස්වභාවය අඳුරන්න බැරි සම්මා දිට්ඨියෙන් තොර කෙනාගේ සිතේ රාග ද්වේෂ මොහ හට ගනිද්දී ඔහුට ඒක තේරෙන්නේ නැහැ. බැහැර කරගන්න සිත කිලිටි වෙලා, කිලිටි වචන ඇති වෙලා, කිලිටි කායික ක්‍රියාත් ඇති වෙනවා. එතකොටගේ ජීවන රටාව කිලිටි සහිතයි. මිත්‍යා ආජීවයෙන් යුක්තයි. එතකොට මිත්‍යා සංකප්ප, මිත්‍යා වාචා, මිත්‍යා කම්මන්ත, මිත්‍යා ආජීව තියෙන කෙනාගේ වෑයම මිත්‍යා වායාමයි. ඔහු යමකටද වීර්යය කරන්නේ? ඒ වීර්යය කිලිටි සහිතයි. දැන් කාමයන්ගෙන් බර වූ සිතෙන් සිතුවිලි පවත්ත ඉන්න කෙනා උත්සාහ කරන මේ කාමයන් ඉටු කර ගන්නටයි. ඒතර ඒ වෑයම මිත්‍යා වායාමයට ගොදුරු වෙනවා. නේද? ඕ සිත පවත්තන්න බයං කරන්නේ, වචන පවත්තන්න බයං කරන්නේ, ඕ කායික ක්‍රියාව සඳහා බයං කරන්නේ පවට බරවයි. මිත්‍යා වායාමෙන් යුක්තයි. ඒතර බලන්නකෝ කොයිතරම් දුරට කිලිටි වෙලාද ඔහු. ඒතර හැම දෙයකින්ම හෝ ඒ හැම එකකින්ම හෝ යලි යලි දුකටපත් වෙනවා. ඒ වගේ කෙනෙක් සිහිය පැවැත්වුවොත් ඒ සිහිය පැවැත්වීම කිලිටි සහිතයිද කිලිටි රහිතයිද? කිලිටි සහිතයි. ඔහු කය ගැන සිත පවත්ත ගන්නවා. කාම විතරක බහුල වෙච්ච කෙනෙක්, රාගයෙන් යට වෙච්ච කෙනෙක් කයට හිත යොමු කරන් ඉන්නවා. තමාගේ හෝ අනුන්ගේ. ඒ කයට හිත යොමු කරන් ඉන්නකොට ඔහු දැන් රාගයෙන් යට වූ සිත තියෙන කෙනෙක් තමාගේ හෝ අනුන්ගේ කයට හිත යොමු කරපුවාම ඒ සිහිය ගැන මොකද ඔබ හිතන්නේ? ඒ හටගත් රාගයේ දුර වෙන්න හේතු වෙනවද? හටගත් රාගයේ වැඩෙන්න හේතු වෙනවද? රාගයෙන් බර වූ කෙනෙක් රාගයෙන් බර වූ සිතෙන්ම තමාගේ හෝ අනුන්ගේ කයට හිත යොමු කරපුවාම ඒ සිහිය සම්මා සතියද මිත්‍යා සතියද? මිත්‍යා සතිය. දැන් පැහැදිලිද? නේද? රාගෙන් යට වූ කෙනත් තමාගේ කයට හිත යොමු කර ගන්නවා. අනුන්ගේ කයටත් හිත යොමු කර ගන්නවා. එතකොට ඔහු යලි යලි කිලිටි වෙනවද නැද්ද? යලි යලි කිලිටි වෙනවා. ඒ කිලිටෙන් ඔහු දුක් විඳිනවා. යලි යලි දුක් විඳිනවා. ඇතැම් අය දැන් තරහෙන් යට වෙච්ච කෙනෙක් කියලා තන්නේ. ද්වේෂෙන් යට වෙච්ච කෙනෙක් ඉන්නවා. ද්වේෂෙන් යට වෙච්ච කෙනා තරහ විතර්ක පවත්නවා නේද? ව්‍යාපාද විතර්ක පවත්නවා. විහිංසාව විතර්ක පවත්නවා. ඊළඟට මේ රළු වචනත් පවත්නවා. කායික ක්‍රියාත් පවත්වන්න උත්සාහ කරනවා නේද? ඔහු සමහරට විට ඔහු දීපල හානි කරන්න පුළුවන්, බඩු මුට්ටු කඩන්න පුළුවන්. ඒ වගේ දේවල් පොළඹෙනවා. නේද? එතකොට එහෙම කෙනා ජීවත් වීම පිණිස හොඳ දේ කරන්නේ නැහැ. සොරකමට පෙළඹෙනවා. වංචාවට පෙළඹෙනවා. නේද? ජීවත් වීම පිණිස හොඳ දේ කරන්නේ නැහැ. ඊළඟට එහෙම නැත්නම් හොඳ කෙනෙක් වගේ පෙනී සිටමින් ජීවත් වෙනවා. එතනත් ආජීවයේ අපිරිසිදුයි. නේද? ඒතර වෑයම වායාමයේ අපිරිසිදුයි. ඔය තරහින් යුක්තව කයට හිත පවත්තන් හිටියොත් තරහින් යුක්තව කයට හිත පවත්තන්නේ නැද්ද සමහර? පවත්තනවා. නේද? තරහින් යුක්ත හිත කයට පවත්තනවා නේද? අනුන් නසන්න, අනුන්ගේ දේපල නසන්න කය පවත්තන කට්ටිය ඉන්නවනේ. නේද? කය රළු කරගෙන, කය ගොරෝසු කරගෙන, කය දැඩි කරගන්න ඕනේ සමහරු අනුන්ව නසන්න, අනුන්ව පෙලන්න, අනුන්ගේ දේපල විනාශ කරන්න, අනුන්ට නිඳා කරන්න, අනුන්ට හානි කරන්න කය කෙරෙහි යොමු කර ගන්නවා සිත. ඒතර උට මේ කයට යොමු සිතක් තියෙනවද නැද්ද? ඒ සිත මොකද? ඒ සිහිය මිත්‍යා සතිය. නේද? මෝහයෙන් යට වූ සිතත් එහෙම තමයි. මෝහයෙන් යට වූ සිතිනුත් මිත්‍යා සතිය ඇති වෙනවා. සම්මා සතිය ඉපදෙන්නේ නැහැ.
එතකොට බලන්න සමහර දැන් ඒ විදිහට මේ රාග දේශ මොහොල යට වූ කෙනා තුළ ඒ රාග දේශ මොහ බැහැර කරගෙන කියන මේ දැනුමක් නැති කෙනා තුළ අකුසල විතරක ඇති වෙනවා. අකුසල සහිත වචන ඇති වෙනවා. අකුසල සහිත කාය ක්‍රියා ඉපදෙනවා. ඒතර උන්ගේ ජීවත් වීම කිලිට සහිතයි. උන්ගේ වෑයම කිලිට සහිතයි. සිහියත් කිලිට සහිතයි. උන්ගේ සිත එකඟතාවයක් ඇති වෙද නැද්ද? සිත එකඟ කර ඉඳීද නැද්ද? කිසි වෙලාවක යම් වෙලාවක එකඟ කරන් ඉන්නවනේ. අපි හිතමු යම් කෙනෙක් ලෝභයෙන් හිත යට වෙලා යම් හොරකමකට වෑයම් කරනවා. නේද? ඔව් අන් කිසි දෙයකට අවධානය යොමු නොකර යම් දෙයකට අවධානය කරන් ඉන්න ඉඩ තියෙනවනේ. අපි යමක් හොරකම් කරන්න උත්සාහ කරන කෙනා ඒකට වෑයම් කරද්දී අවධානය යොමු කරන් ඉන්නවා ඒකනේ. නේද? ඒ වගේ යමෙක් නසන්න සතෙක් නසන්න ඉන්න කෙනා නේද? ඔක්කොම අමතක කරලා ඒකට හිත යොමු කරන් ඉන්නවනේ. දැන් ඔය සත්තුනත් බලන්න කුරුමානම් අල්ලනවා කියන්නේ. එයාට තව සතෙක් කියලා යාලෙනකන් දන්නේ නැහැ නේද? එයා සිත යොමු කරන් ඉන්න තමන්ගේ ඉලක්කයනේ. ඔයගේ තමයි රාග දේශ මොහොන යට වුණ කෙනා සිතේ යම් එක අරමුණකට පවත්වාගෙන ඉන්න වෙලාවල් තියෙනවා. ඒ රාගය ඉටු කරගන්න, ද්වේෂය ඉටු කරගන්න, මෝහය ඉටු කරගන්න සිත පවත්වනවා. ඒ කිලිටි සහිත එකඟතාවයක්. කිලිටි සහිතයි. දැන් බලන්න ඒ එකඟතාවය තුළ ඔවුන් යම් වෙලාවක යම් ජයග්‍රහණ ලැබනා ඉන්නවනේ. අපි හිතමු සමහර ඉන්නවා තරහින් ඉන්නවා පුපුර සමහරු. පාර බලන් ඉන්නවා අහවලා එනකන් ඉන්නේ මන් දෙකක් කියන්න කියලා එහෙම ඉන්නවනේ මිසු. මුණ ගැහෙනකන් ඉන්නේ මන් දෙකක් කියන්න කියලා ඉන්නවා. ඔන්න මුණ ගැහුණ ගමන් හොඳට බනිනවා. බැනලා කියනවා මංගේ හිත නිදහස් කියන්න ඕන ටික මං කිව්වා කියනවනේ. මං කියන්න ඕන ටික කිව්වා දැන් මම නිදහස් කියනවා. සමහර ඒ වගේ සමහරට හානි කරනවා. දේපල විනාශ කරනවා. මං එයාට පාඩමක් ඉගෙනනවා නිදහස්. සමහරු කියන මට යාට පාඩමක් උගන්වනකම් හිත නිදහස් නෑ කියනවා. මට යාට හොඳට ලුණු ඇඹුල් ඇතු කියනකම් හිත නිදහස් නෑ කියන මිනිස්සු ඉන්නවා. අපි අහලා තියෙනවනේ. එහෙම කරන් පස්සේ කියන යන්තම් මං නිදහස් දැන් මං මලත් කමක් නෑ කියලා මිනිස්සු ඉන්නවනේ. ඒ කියන්නේ අයම් නිදහසක් ලැබලානේ. ඒ විමුක්තිය පිරිසිදුයිද අපිරිසිදුයිද? අපිරිසිදුයි. ඒකට කියනවා මිත්‍යා විමුක්තිය. ඒ නිදහස් වීම දුක් සහිතයි. නිදහස් වීමක් නෙවෙයි. ඔහු දුකටමයි ඇදගෙන වැටෙන්නේ. ඒ වගේ සමහර ඉන්න අපි හිතමු මේ Tamanගේ භවභෝග විනාශය අපි හේනකට සත්තු පනිනවා. ඒතර තරහ ඇති කරගන්න ගොවියෝ ඉන්නවා. ගොවියා තරහ ඇති කරගන්න කියන්නේ ඒ සතා එනකන් රැකගෙන ඉන්නවා. උපක්‍රම කළා කොහොම හරි නිදි මරන් ඉන්නවා යා. ඒගොල්ලන් සතාට හානි කරනවා. ඒගොල්ලෝ කියන මට අද නම් නිින්ද ගියා කියලානේ. සමහරු කියනවනේ අහවලා මට්ටු කර අද නම් නිින්ද ගියා මට කියනවා. නේද? බලන්න එතකොට මිනිස්සු මේ අකුසලයෙන් යට වූ මිනිස්සු මම නිදහස් වුණා කියලා හිතන වෙලාවල් තියෙනවනේ. නේද? ප්‍රාණඝාතය කරලත් නිදහස් කියලා හිතන මිනිස්සු ඉන්නවා. යුද්ධෙන් දීලා ජය පෙම්බොන්නේ මිනිස්සු. ශාල පිරිසක් මරලා සතුටු වෙනවා අපි නිදහස් වුණා කියලා. නේද? දේපල හානි කළා නිදහස් වුණා කියලා සතුටු වෙන මිනිස්සු ඉන්නවා. අනුන්ට බැනලා මං පාඩමක් ඉගෙනුවා දැන් මට මලත් කමක් නැහැ කියන මිනිස්සු ඉන්නවනේ. අද මට බඩගිනිත් නැහැ කියන මිනිස්සු ඉන්නවනේ. එයාගේ සතුට වෙලා. ඒතර බලන්නේ ඒ විමුක්තිය දක්වා ඔහු විතර්ක පැවැත්තුවා, වචන පැවැත්තුවා, කායික ක්‍රියා පැවැත්තුවා, වීරිය කළා, සිහිය පැවැත්තුවා, හිත එකඟව පවත්තන් හිටියා. ඒ සියලු මාර්ගාංග මිත්‍යා භවෙන් යුක්තයි. දුක් ඉපදීම පිණිස පවතින අය සියලුම අංග. ඔහු තුළ තිබුණු දැනුම දුක් ඉපදීමෙන් පිණිස පවතිනවා. ඔහු තුළ තිබූ ඔහු පැවැත්වපු විතරක දුක් ඉපදීම පිණිස පවතිනවා. ඔහුගේ වචන දුක් ඉපදීම පිණිස පවතිනවා. ඔහුගේ කායික ක්‍රියා දුක් ඉපදීම පිණිස පවතිනවා. ඔහුගේ ජීවත් වෙච්ච රටාව දුක් ඉපදීම පිණිස පවතිනවා. ඔහුගේ
වෑයම් කිරීම දුක් ඉපදීම පිණිස පවතිනවා. ඔහුගේ සිහිය පැවැත්වීම දුක් ඉපදීම පිණිස පවතිනවා. ඔහුගේ සිත එකඟ කරගෙන සිටීම දුක් ඉපදීම පිණිස පවතිනවා. ඔහු නිදහස් වුණා කියලා හිතනවා යම් දෙයක ඒ නිදහස් වීමත් දුක් ඉපදීම පිණිස පවතිනවා. ඒතර ඔහුගේ දෘෂ්ටිය සංකල්ප වචන ඒ ආදී දේවල් දුක් ඉපදීම පිණිස පවතිනවා. ඒ නිසා ඒකට කියනවා මිත්‍යා මාර්ගය කියලා. ඔව් ශ්‍රමණෙක් වෙන්නත් පුළුවන්. ගිහි කෙනෙක් වෙන්නත් පුළුවන්. භික්ෂුවක් වෙන්නත් පුළුවන්, භික්ෂුණියක් වෙන්නත් පුළුවන්, උපාසක උපාසිකා වෙන්නත් පුළුවන්. ඔහුගේ පවත්වන අංග අපි දැන් කතා කළ විදිහේ නම් ඔහු මිත්‍යා අංග වලින් යුක්තයි, මිත්‍යා මාර්ගයෙන් යුක්තයි. ඔහුට නිරයෙන් නිදහස් වෙන්න බෑ. නිරේගාමී මාර්ගයේ ඉන්නේ. ඒ වරද ඔහු පටන් ගත්තේ කොතනින්ද? කොතනද ඔහුට වැරදුනේ? බුදුරජාණන් වහන්සේගේ වචනය පිළි නොගැනීම, බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදීමෙන් තොරවීම, ධර්මයේ කෙරෙහි පැහැදීමෙන් තොරවීම, සංඝ රත්නයේ කෙරෙහි පැහැදීමෙන් තොරවීම. ඒතර තෙරුවන් කෙරෙහි පැහැදීමෙන් තොර කෙනා තුළ අංග 4ක නොදන්න බවක් තියෙනවා. ඒ තමයි ඔහු දුක ගැන දන්නේ නැහැ. දුකේ හට ගැනීම දන්නේ නැහැ. දුකේ නැතිවීම දන්නේත් නැහැ. දුක් නැති වෙන මාර්ගය මෙයයි කියලා දන්නේත් නැහැ. ඒ නිසා ඔහු දුක් හට ගන්න මාර්ගයම අනුගමනය කරනවා. දුකේ නිදහස් වීමක් ඔහුට නැහැ. ඔහු විමුක්තියටපත් වුණා කියලා හිතන්නේ දුකටපත් වෙලා. දුකටපත් වෙලාම තමයි ඔහු විමුක්තිය කියලා හිතන්නේ. නමුත් බලන්න යම් කෙනෙක් බුදුරජාණන් වහන්සේගේ වචනය අහලා බුදුරජාණන් වහන්සේගේ වචනේ පිළි අරගෙන බුදුරජාණන් වහන්සේ කෙනෙක් පැහැදුනා නම්, ධර්මයේ ගැන පැහැදුනා නම්, සංඝ රත්නය ගැන පැහැදුනා නම්, ඒ පැහැදීමෙන් යුක්ත කෙනා කරුණු 4ක් ගැන දන්න කෙනෙක් වෙනවා. ඒ තමයි ඔහු දන්නවා මේ තමයි දුක කියලා, දුක ගැන දන්නවා. මේ තමයි දුකේ හට ගැනීම කියලා, දුකේ හට ගැනීම දන්නවා. මේ තමයි දුකේ නැතිවීම කියලා, නැතිවීම ගැන දන්නවා. මේ තමයි දුක් නැති වෙන මාර්ගය කියලා එයත් ඔහු දන්නවා. ඒතර ඒකට කියනවා සම්මා දිට්ඨිය කියලා. ඒතර ඔහු දන්නවා රාග ద్వේෂ මෝහ නිසායි දුක හටගන්නේ. රාග ద్వේෂ මෝහ නිසා සිත කිලිටි වෙනවා. කිලිටි සිතෙන් දුක් ඇති කරනවා, දුක් උපදිනවා කියලා ඔහු දන්නවා. ඒතර ඔහු දන්නවා දුකේ නැතිවීමකුත් තියෙනවනේ. නේද? ඒ දුකක් දන්නවා, දුකේ හට ගැනීමක් දන්නවා, දුකේ නැතිවීමක් දන්නවා. නැති වෙන මාර්ගයත් ඔහු දන්නවා. බලන්න ශ්‍රද්ධාවෙන් යුක්ත කෙනාගේ දැනුම කොච්චර පුළුල්ද, කොච්චර මේ ඊටාම යහපත්ද කියලා. නේද? ඊටා පිරිසිදු, ඊටා නිවැරදි, ඊටා යහපත් දැනුමක් ඔහුට තියෙනවා. ඒතර ඒ වගේ දැනුමින් යුක්ත කෙනා ඊටාම නිවැරදි අපේක්ෂාවෙන් යුක්තයි. ඔහු දුකෙන් නිදහස් වීමේ කැමැත්තෙන් යුක්තයි. උන් දුකෙන් නිදහස් වෙන්න ඔහුට පුළුවනි කියන බලවත් සතුටෙන් යුක්තයි ඔහු. මොකද ඒ ගැන දන්න නිසා. සම්මාදිට්ඨිය කියන්නේ ඊටාම ප්‍රිය උපදවන ස්වභාවයක්. පීඩා රහිත, පීඩා බැහැර වීම පිණිස උපකාර වෙන ස්වභාවයක්. ඒ ඔහු දන්නවා දුකක් තියෙනවා, දුකේ හට ගැනීමක් තියෙනවා, එහි නිදහස් වීමක් තියෙනවා, නිදහස් වෙන ක්‍රමයක් තියෙනවා. කොච්චර පුල් දැනුමක්ද, කොච්චර නිදහස් දැනුමක්ද බලන්නකො. ඒ දැනුම නැති කෙනා පඹගාලේ පැටලුණා වගේ, උගුලක අහුච්ච කෙනා වගේ. ඔහුට රාජභෝජන තිබ්බත් ඔහුට කියන සැප නැහැ. පුස්සක ඉන්නේ ඔහු, බොරුවක ඉන්නේ. නමුත් ආර්ය සත්‍ය 4 ගැන දන්න කෙනා, ශ්‍රද්ධාවෙන් යුක්ත කෙනා ඊටා සුවපහසු ජීවිතයක් ගත කරන කෙනා. ඔහුට ඊටා පිරිසිදු ඉලක්කයක් ඔහුට තියෙනවා. අන් අයට වඩා බල සම්පන්න ඉලක්කයක්. යමෙකුගේ ඉලක්කය බලවත් වෙන්න ඔහු ශක්තිමත් කෙනෙක්. ඉලක්කය බලවත් වෙන්න ඔහු සිතෙන් කයෙන් දෙකෙන්ම බලවත්. අතිශය බලවත් කෙනෙක්. ඉලක්කයේ දුර්වල වෙන්න ඔහු දුර්වලයි. ඒතර ඉලක්කයේ කිලිටි සහිතයි නම් දුර්වලයි. දැන් යමෙකුගේ සිතේ රාගයේ උපදින ඉලක්කයක් නම් ඒ ඉලක්කය කිලිටි සහිතයි. ඒතර ඔහු දුර්වලයි. ඒතර රාග ద్వේෂ මොහ දුරු කිරීමේ ඉලක්කයෙන් තොර අන් සියලු ඉලක්ක කිලිටි සහිතයි. ඒකයි සම්මාදිට්ඨියෙන් තොර හැම කෙනෙක්ම දුර්වලයෝ කියලා කියන්නේ. රාග ద్వේෂ මොහ දුරු කිරීමේ ඉලක්කයෙන් යුක්ත කෙනා
පිරිසිදු ඉලක්කයක් තියෙන කෙනෙක්. ඒ ආකල්පය ඒ කැමැත්ත කිලිටි රහිතයි. රාග දේශ මොහ දුරු කිරීමෙන් තොර සෑම කල්පනාවක් සෑම කැමැත්තක්ම කිලිටි සහිතයි. ඒතර රාග දේශ මොහ දුරු කිරීමෙන් තොර හැම අපේක්ෂාවක්ම හැම කැමැති වීමක්ම කිලිටි සහිතයි. ඒ පුද්ගලයා දුර්වල කරන්නයි හේතු වෙන්නේ. බලවත් කරන්න හේතු වෙන්නේ. ආරි සත්‍ය හතර දන්න කෙනා, තෙරුවන් කෙරෙහි පැහැදිලිවෙන් යුක්ත කෙනා රාග දේශ මොහ දුරු කිරීම කියන පිරිසිදු කැමැත්තෙන් යුක්තයි. ඔහු බලවතෙක්. කිලිටි රහිත කැමැත්තක් ඔහුට තියෙනවා. ඒතර ඔහුගේ කිලිටි රහිත කැමැත්ත ඔහු තුලට සිත යොමු කරන්නට ඔහු පුළුවන්කම ඇති කරනවා. ඒ රාග දේශ මොහ දුරු කිරීමේ කැමැත්තෙන් ඉන්නේ ඔහු. ඔහුට විරාගී සිතක අපේක්ෂාව ඔහුට තියෙනවා. කිලිටි රහිත සිතක් ගැන ඔහුට අපේක්ෂාවක් තියෙනවා. ඒතර ඔහු කිලිටි රහිත සිත ගැන අපේක්ෂාවෙන් කිලිටි බැහැර කරන කැමැත්තෙන් ඔහු යුක්තයි. ඒතර තමා දෙසට යොමු වුණු සිතෙන් ඔහු ඉන්නවා රාග දේශ මොහ දුරු කරන්න කැමති කෙනා. ඔහු දන්නවා රාගය කියන්නේ සිතේ හටගන්න දෙයක්, ද්වේෂය කියන්නේ සිතේ හටගන්න දෙයක්, මෝහය කියන්නේ සිතේ හටගන්න දෙයක්. නිකම්ම හටගන්නේ නැහැ. ඉන්ද්‍රිය අසංවරය නිසා හටගන්න. මේ විදිහට ඔහු රාග දේශ මොහ ගැන දන්නවා. ඒ රාග දේශ මොහ හටගත්තාම සිත කිලිටි වෙනවා. කිලිටි සහිත සිත දුක් සහිතයි. ඒ රාග දේශ මොහ දුරු කරන්න පුළුවන්, බැහැර කරන්න පුළුවන්. බැහැර කරපුවම සිත පිරිසිදු වෙනවා. මුළුමනින් යලි කවදාවත් රාග දේශ මොහ හට නොගන්නා විදිහට ඒ රාග දේශ මුළුමනින්ම නිරුද්ධ වෙලා ගිය කලක හිත මුළුමනින් පිරිසිදුයි. ඒ රාග දේශ මොහ ෂේ වුණන් පස්සේ යලි හට නොගන්න ස්වභාවයටපත් වුණන් පස්සේ කිසි දුකක් යලි හටගන්නේ නැහැ. ඒක ඒ ස්වභාවයට කියනවා ආර්ය විමුක්තිය කියලා. යලි දුක් හට නොගන්නා නිදහස් වීම. ඉතින් මේ වගේ ලස්සන සිතක්, ඊටාම අලංකාර සිතක් ඔහුට තියෙනවා. නිවැරදි ඊටා පිරිසිදු දේවල් වල අපේක්ෂාවක් ඔහුට තියෙනවා. ඒ දැනුම පිරිසිදුයි. ඒ පිරිසිදු දැනුම සිත කිලිටි කරන්නේ නැහැ. ඒතර ඒ වගේ මේ ආර්ය විමුක්තිය පිණිස කැමැත්තෙන් ඉන්න කෙනා ඒ සඳහා රාග දේශ මොහ දුරු කිරීමේ ආසාව ඔහුට තියෙනවා. ඒතර නූපන් රාග දේශ මොහ නූපදවා ඉන්න ඔහු කැමැති. ඇයි ඔහු රාග දේශ දුරු කරන්නට ආස? නේද? උපන් රාග දේශ මොහ දුරු කරන්න ඔහු කැමැති. ඔහු දන්නවා මේක කරන්න පුළුවන්. කල යුත්තේ මේයි කියලා දන්නවා. ඉතින් ඒ දැනුමට කියනවා සම්මා දිට්ඨිය කියලා. ඊට යහපත් දැනුම සම්මා දිට්ඨිය. රාගය ගැන දන්නවා, ද්වේෂය ගැන දන්නවා, මෝහය ගැන දන්නවා. ඒවා හට ගන්න විදිහ දන්නවා. ඒවායේ හටගත්තාන් පස්සේ මොකද වෙන්නේ? හිතේ කිලිටි ස්වභාවය දන්නවා. ඒවා දුරු කරන විදිහ දන්නවා. දුරු නම් පස්සේ ඇති වෙන පහසුව දන්නවා. ඒ දැනුම සම්මා දිට්ඨියට අයිති. ඒ සම්මා දිට්ඨිය යුක්ත ඉන්න කෙනා තමා තුළට යොමු වුණු සිතින් යුක්තයි. රාග දේශ මොහ අඳුර ගන්නට ඔහු උත්සාහ කරනවා. යම් දවසකදී ඔහු තමා තුළ රාගය හට ගන්නකොට ඔහු දකිනවා දැන් මා තුළ රාගය තියෙනවා. රාගය නැති වෙලාවේදී ඔහු දන්නවා දැන් මා තුළ රාගය නැහැ කියලා. තරහ හට ගන්නකොට ඔහු දන්නවා දැන් මා තුළ තරහ හට ගන්නවා. දැන් තරහ තියෙනවා කියලා දන්නවා. තරහ නැති වෙලාවේදී දන්නවා දැන් තරහ නැහැ කියලා. මෝහය හට ගන්නකොට දන්නවා දැන් මෝහය හට ගන්නවා. මෝහය තියෙනවා. මෝහය හට ගත්තා. මෝහය නැති වෙලා දන්නවා දැන් මෝහය නැහැ. ඒතර රාග දේශ මොහ තියෙනකොට ඔහු දන්නවා දැන් මගේ හිතේ රාග දේශ මොහ තියෙනවා. ඒතර ඔහු දන්නවා මේ රාග දේශ මොහ දුස්චරිතය කරන්න හේතු වෙනවා කියලා දන්නවා. ඒතර මේ රාග දේශ මොහොලින් දුස්චරිතය කරොත් පව් සිද්ධ වෙනවා. සිත යලි කිලිටි වෙනවා. මේ වගේ ලොකු දැනුමක් සහිතව තමයි ඔහු වාසය කරන්නේ. එතකොට රාග දේශ මොහ නැති වෙලාවේදී ඔහු දන්නවා දැන් මගේ සිතේ රාග දේශ මොහ නැහැ. බලන්න කොච්චර ලොකු දැනුමක්ද උට. ඒතර ඒ ධර්මයේ ගැන දන්නා බව තුල ඔහු ධර්මයේ ගුණ තේරුම් ගන්නවා. කොහොමද තේරුම් ගන්නේ? රාගයේ තියෙනකොට රාගයේ තියෙනවා කියලා දකිනවා. රාගේ නැති වෙලාවට රාගේ නැහැ කියලා දකිනවා. ද්වේෂයේ තියෙනකොට ද්වේෂයේ තියෙනවා කියලා දකිනවා. ද්වේෂය නැති වෙලාවට ද්වේෂය නැහැ කියලා දකිනවා. මෝහයේ තියෙනකොට මෝහය තියෙනවා කියලා දකිනවා. මෝහය නැති වෙලාවට මෝහය නැහැ කියලා දකිනවා. මේ විදිහට ඊර්ෂියාව වේවා, එකට කිරීම වේවා, අනුන්ගේ අදකොද
හොයන ගතිය වේවා, අනුගේ ගුණ මැකීම් වේවා. ඒ වගේ අකුසල් තියෙද්දි දන්නවා දැන් මගේ හිතේ අකුසල තියෙනවා. මේ අකුසලයේ තියෙන්නේ. ඒ අකුසල් නැතිව දන්නවා දැන් මේ මං ළඟ ඒ අකුසල් නැහැ කියලා. අන්නේ කුසල් අකුසල් ඒතර වෙන් කළ අඳුර ගන්න උට පුළුවන්. ඒතර අකුසලේ හොඳින් අඳුරනවා. තමා තුළම අකුසල අඳුරනවා. ඒතර ඔහු කල්ැතුවම සම්මා දිට්ඨියෙන් යුක්ත නිසා කියන අකුසලයේ ස්වභාවය දන්නවනේ ඔය කලින්. අකුසලයේ ස්වභාවය දන්නවා ඒක විපාක දන්නවා. ඒතර ඔහු අකුසල දුරු කරන කැමැත්තෙන් යුක්තයි. බලන්න ඒතර ඒ වගේ ලොකු දැනුමකින් යුක්ත ඉන්න කෙනා තමා තුළම අකුසලයේ දකින්නකොට ඔහුගේ දැනුම අවබෝධය තව තවත් පුළුල් වෙනවනේ. තවත් පුළුල් වෙනවා. පිරිසිදු වෙනවා. ඔහු කලින් අසා තිබුණ දේ දැන් ඔහු දකිනවා. ඔහුට එතකොට මතක් වෙනවා, සිහි වෙනවා මම කලින් ධර්මයේ අහලා තිබුණේ මෙයයි කියලා ඔහු දකිනවා. කලින් ඔහු රාගය ගැන අහලා තිබුණා. ද්වේෂය ගැන අහලා තිබුණා. මෝහය ගැන අහලා තිබුණා. ඒ අහපු දේ ඔහු දන්නවා, පිළිගන්නවා, ශ්‍රද්ධාවෙන් පිළිගන්නවා. යම් දවසක තමා තුළ රාග ද්වේෂ මොහ දකින්නට ඔහුට සිහි වෙනවා මම බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් ඇසුවේ මේ ගැනයි, මේ ධර්මයේ ගැනයි කියලා ඔහුට තේරෙනවා. පැහැදිලිද? ඒතර ඔහු ඒ දකින්න එතකොට ඔහු අහලා තිබුණු ධර්මය දකිනවා. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා එපමණකින්ම ධර්මයේ සම්දිට්ඨික බව ඇති වෙනවා. සම්දිට්ඨිකයි කියන්නේ එයයි ධර්මයේ. මෙලවදීම දකින්න ඕන, දැකිය යුතුයි කියන්නේ එයයි. මෙලවදී ඔහු ධර්මය දැක්කා. එතකොට අකාලිකව දැක්කා. කල්පමාවකින් තොරවම ඔහු ධර්මයේ දැක්කා. ධර්මයේ පවතිනකොට ධර්මයේ දැක්කා. පස්සේ නෙමෙයි ඔහු දැක්කේ. අපි හිතමු සමහර කට්ටිය ඉන්නවා තරහ ඇවිල්ලා බැනලා ඉවරයි. බැනලා අමනාපත් වෙලා පව් කරලා ඉවරයි. එතකොට ඔහුට මතක් වෙන්නේ මට තරහ ගියානේ අනේ මොනවා කරන්නද කියලා කියනවා. ඔහු ධර්මයේ දැක්කේ අකාලිකවද? ධර්මයේ ගුණ විදිහට දැක්කේ නෑ. එතකොට ඔහු පසුතැවෙනවා මොනවා කරන්නද? තරහව බැන්න අනේ සොරි කියලා. සොරි කියලා වැඩක් නෑ. එතකොට ඉවරයි. ඔහුට පවරස් වෙලානේ නේද? ඒ වගේ නමුත් ධර්මයේ කියන්නේ ධර්මයේ ගුණ අනුව දකින්නවා කියලා කියන්නේ ඒ වෙලාවේ දකින්නවා. එතකොට ඔහුට පවරස් වෙන්නේ නෑ. එතෙන් පවරස් වෙලානේ නේද? පවරස් වෙන විදිහට හිත සකස් වෙන්නේ නෑ. ඒ වෙලාවෙම ධර්මයේ දැක්කොත් එහෙම. ඒ වෙලාවෙම දකින්න ඕන ධර්මයයි ධර්මයේ කියලා කියන්නේ. අකාලිකව දන්නවා කියන්නේ දකින්නවා කියන්නේ ඒකයි. එතකොට පහුරැස් වෙන්න ඉඩක් නැහැ. ඔහු ධර්මය ගැන දන්න බවකුත් තියෙනවා. ඔහු දන්නවා රාගය කියන්නේ කිලිටි වෙන එකක්. ද්වේෂය කියන්නේ කිලිටි වෙන එකක්. ඒ දැනුමෙන් යුක්තව ඉන්න කෙනා තමයි දැන් දකින්නේ ධර්මය. එතකොට ඔහු ඒ දකින්නකොට අකුසලයේ දකිද්දී ඒ අකුසලයෙන් හිත කිලිටි වෙලා පාපී ක්‍රියාවට බර වෙන්න දෙන්නේ නැතුව ඔහු පාලනය කරන්න ඔහුට පුළුවන්. ඒකයි අකාලිකව ධර්මයේ දකින්න එකේ යහපත. ධර්මයේ කියන්නේ අකාලිකව දැකිය යුතු එකක් කියන්නේ ඒකයි. පවෙන් නිදහස් වෙන්න පුළුවන්. අකාලිකව දකින්න ධර්මයේ අකාලිකව දකින්නකොට. ඒ ධර්මයේ තියෙන පවෙන් නිදහස් වෙන්නනේ. නේද? දැන් අපි බලන්න ගොඩක් අය බලන ධර්මයේ දන්නවා. නමුත් පව් රැස් වෙලා. ඒ මොකද අකාලිකව දැකලා නැහැ. තරහ ඇවිල්ලා බැනලා ගහලා බඩමුට්ටුත් පොළවේ ගහලා පස්සේ තමයි යාට තේරෙන්නේ. ඒක ධර්මයේ අකාලිකව දැකලා නැහැ. කියන්නේ ඒකයි. සමහරු බැනලා නිඳා කරලා නිරේගාමී පෞත්‍රස් වෙලා මං හොඳට පාඩමක් ඉගෙනනවා කියලා තමයි යාට හිතෙන්නේ. ඒගොල්ලෝ ධර්මයක් දන්නවා. අකාලික ධර්මය දැකලා නැහැ. පැහැදිලිද? එහෙනම් මේ ධර්මයේ හට ගන්නකොට ධර්මයේ දකිනවා නම් සම්දිට්ඨිකව ධර්මයේ දැක්කා. අකාලිකව ධර්මයේ දැක්කා. ධර්මයට පැමිණ ධර්මයේ දකිනවා. තමන් තුලින් ධර්මයේ දකිනවා. නොවැනති කෙනා තමන් විසින්ම ධර්මය අවබෝධ කරගත්තා කියන්නේ ඒකට. බලන්න ඒ විදිහට යම් කෙනෙක් ධර්මයේ ගුණ දකිමින් ධර්මය තේරුම් ගන්නවා නම් අධ්‍යයනය කරනවා නම් ඉගෙන ගන්නවා නම් ඔහු ධර්මයේ කෙරෙහි පැහැදුණු කෙනෙක්. ඒ විදිහට ධර්ම ඉගෙන ගනිද්දී ඔහු තුළ යම් පැහැදීමක් තිබුණා නම් ඒ පැහැදීම ස්ථිර වෙනවා. ඒ පැහැදීම අයින් වෙලා යන්නේ නැහැ. එතකොට තමන්ගේ
පැහැදීම ප්‍රසාදය ස්ථිර වෙනවා. ඒතර ඔහුගේ ශ්‍රද්ධාව ස්ථිරයි. ඔහුගේ ධර්මයේ ගැන දැනීම එමෙතන මේ දෘෂ්ටිය ඍජු වෙනවා, පිරිසුදු වෙනවා. ඔහුගේ සම්මාදිට්ඨිය පිරිසුදු වෙනවා, සම්පූර්ණ වෙනවා. ඒතර ඒ විදිහට මෙයයි අකුසලයේ විපාකය මේ විදිහට දන්නා දැනුම ස්ථිර වෙනවා. තවත් පිරිසිදු වෙනවා. සම්මාදිට්ඨිය පිරිසිදු වෙනවා. ඒ වගේ සම්මාදිට්ඨිය යුක්ත කෙනා තුළ රාගය හටගනිද්දී, ද්වේෂය හටගනිද්දී, මෝහය හටගනිද්දී ඔහු දන්නවා දැන් මා තුළ රාගය හට ගන්නවා, ද්වේෂය හට ගන්නවා, මෝහය හට ගන්නවා. නැත්නම් දැන් මා තුළ රාග ද්වේෂ මොහ තියෙනවා කියලා ඔහු දන්නවා. ඒතර ඔහු ඒ රාග ද්වේෂ මොහ ගැන දන්නා බවින් යුක්තයිනේ. රාගයේ ස්වභාවය, රාගයේ හට ගන්න ස්වභාවය, ඒව විපාක ගැන ඔහුට දැනුම තියෙනවා. ශ්‍රද්ධාවෙන් ඔහු පිළිගන්නවා. ඔහුගේ දැනුම පිරිසිදුයි, සම්මාදිට්ඨියෙන් යුක්තයි. දැන් ඔහු හටගත් රාගය වැඩෙන්න දෙන්නේ නැහැ. හටගන්න කලින්ම රාගය හට නොගෙනින්න ඔහු කටයුතු කරනවා. නූපන් රාගය නූපදවන්න උත්සාහ කරනවා. උපන් රාගය ප්‍රහාණයට උත්සාහ කරනවා. ඒතර ඔහු රාගය ඉපදුච්චලා ඒ රාගයට අනුව හිතන්න ඔහු පෙළෙන්නේ නැහැ. රාගය දුරු කරන්න ඔහු උත්සාහ කරන්නේ. පැහැදිලිද? ඒතර ඔහු කල්පනා කරනවා රාගය ඇතුණාම දැන් මගේ සිතේ රාගය ඇති වෙලා තියෙන්නේ. මේ රාගය කියන්නේ හිත කිලිටි වෙන දෙයක්. මේක අකුසලයක්. මේකෙන් සිත කිලිටි වුණාම පෞරස් වෙනවා, සිත කිලිටි වෙනවා. මේක මට හොඳ නැහැ, අනුන්ට හොඳ නැහැ. ප්‍රහාණය කළ යුතුයි. මේකෙන් මට නිවන ඇති කරන්නේ නැහැ, දුක් උපදවනවා. මේ විදිහට මොහු කල්පනා කරනවා. ඒතර ඒ කල්පනාව රාගය පවත්වන්න කරන කල්පනාවක්ද, රාගය ප්‍රහාණයට කරන කල්පනාවක්ද? රාගය ප්‍රහාණයට කරන කල්පනාවක්. දැන් ධර්මයේ දන්නේ නැති, ධර්මයේ පිළිනොගත්ත කෙනා තුල රාගය ඇති වුණාම ඔහු ඒකට බයද? බය නැහැ. ඔහු ඒක පවත්තන විදිහ තමයි ඔහුගේ කල්පනාව ඇති වෙන්නේ. නේද? එතකොට ඒ රාගයේ ආස්වාදයට අනුව කරන කල්පනාවක් තමයි ධර්මයේ නොදත් කෙනා, ධර්මයේ පිළි නොගත් කෙනා තුළ ඉපදෙන්නේ. රාගයේ ආස්වාදයට අනුව කරන කල්පනාවක්. ඒතර ඔහු ඒ ආස්වාදයෙන් ඒක අගය කරනවා, වර්ණනා කරනවා, ප්‍රාර්ථනා කරනවා, ලබා ගන්න හිතනවා. ඒවට තමයි කාම විතරක කියලා කියන්නේ. දැන් ධර්මයේ දන්න කෙනා තුළ රාගයක් ඇති වුණාම, ලෝභයක් ඇති වුණාම ඔහු ඒකට බයයි, කැමති නෑ, අකමැති. ඔහු දන්නවා මේකෙන් හිත කිලිටි වෙනවා, පෞරස් වෙනවා, හිත එකඟ වෙන්නේ නෑ, අපාය යන්න සිද්ධ වෙනවා. මේ විදිහට ආයකට අකමැත්තෙන් කල්පනා කරනවා. ඒ කල්පනාව මොකද්ද? ආස්වාදයෙන් කරන කල්පනාවද? නෑ, ඒකේ ආදීනව කල්පනා කරන්නේ. ඒතරක කාමයන්ට විරුද්ධ කල්පනාවක්. ඒවා නෙක්ඛම්මේ, කාමයේ දුරු කිරීම පිණිස කරන කල්පනාවක්. ඒතර ඒ කලින් ධර්මයේ නොදන්න කෙනාගේ කල්පනාව කාමයන් උපදවන්න කරන්නේ. යලි යලි දුක් උපදවන කල්පනාවන් ඒවා. කාම විතරක. ධර්මයේ දන්න කෙනාගේ විතරක දුක් දුරු වෙන පැත්තට යොමු වෙනවා. කාමයන් බැහැර කරන පැත්තට ඔහුගේ කල්පනාව යොමු වෙනවා. ඒවට කියනවා නෙක්ඛම්ම විතරක. ඊළඟට තරහක් ඉපදුනොත් ඔහු දන්නවා දැන් මගේ හිතේ තරහ ඉපදලා තියෙන්නේ. ධර්මයේ දන්න කෙනා දන්නවා මා තුළ දැන් තරහ ඉපදලා තියෙන්නේ. මේක මට හොඳ නැහැ, අනුන්ට හොඳ නැහැ, මගේ හිත එක කරන්නේ නැහැ. මේ විදිහට කල්පනා කරන. ඒ කල්පනාව අකුසල් දුරු කරන්න හේතු වෙන කල්පනාවක්. ධර්මයේ නොදන්න කෙනා තරහක් එදුනොත් ඒ තරහ වැඩි වෙන විදිහට කල්පනා කරන්නේ. කාම විතරක, ව්‍යාපාද විතරක විදිහට ඔහුගේ හිතේ ඉපදෙන්නේ අකුසල විතරක. ධර්මයේ දන්න කෙනා, ධර්මයේ පිළිගත්ත කෙනා ඒ උපන් අකුසලයේ බැහැර වෙන විදිහට කල්පනා කරනවා. බලන්න ඒතර සම්මා දිට්ඨිය යුක්ත කෙනා තුළ සම්මා සංකප්ප හට ගන්නවා. ඒතර තවදුරටත් මොහු දැන් රාග දේශම දුරු කරන්න ඕන කියන අදහස ඉන්න කෙනා රාග දේශම හටගනිද්දී ඒකට අකමැතිව කල්පනා කරනවානේ නේද? එතකොට එතනින් නතර වෙන්නේ නැහැ. දැන් රාග දේශම දුරු කරන්න එයාට ඕමනා කරන්නේ. ඔහු ඊට පස්සේ ඔහු තවදුරටත් ධර්මය අහද්දී ඔහුගේ දැනුම වැඩි වෙනවා. සම්මා දිට්ඨිය බලවත් වෙනවා. ඔහුට අහන්න ලැබෙනවා රාගය දුරු කරන්න පුළුවන් අසුබේ වැඩිවීමෙන්. තරහ දුරු කරන්න පුළුවන් මෛත්‍රී වැඩිවීමෙන්. අනිත්‍ය වැඩිවීමෙන් මෝහය දුරු කරන්න පුළුවන්. මේ විදිහට ඔහු ඉගෙන ගන්නවා. ඒතර ඔහුගේ සම්මාදිට ඒ ධර්මය ඔහු පිළිගත්තොත් දැන් ශ්‍රද්ධාව පටන් ගත්ත කෙනානේ.
දැන් ශ්‍රද්ධාවෙන් යුක්ත ධර්මය අහද්දී ඒ අහන දැනුම තව ඒ උපන් ශ්‍රද්ධාව බලවත් වෙනවා. සම්මා දිට්ඨිය බලවත් වෙනවා. දැන් ඔහු දන්නවා රාගය ගැන, ද්වේෂය ගැන, මෝහය ගැන තවදුරටත් ඔහු දැනුම වැඩි වෙනවානේ. දැන් ඔහු රාගය දුරු කිරීම පිණිස අසුබේ වඩනවා. ද්වේෂය දුරු කිරීම පිණිස මෛත්‍රිය වඩනවා. මේ විදිහට අනිත්‍ය වඩනවා. දැන් ඔහු කලින් හිතේ නොපැවතුණු විදිහේ විතරක දැන් ඇති කරගන්නවා. ඒවා සම්මා සංකප්ප කියන්නේ ඒවට. බලන්න සම්මා දිට්ඨිය යුක්ත කෙනා තුළ සම්මා සංකප්ප ඇති වෙනවා. මිත්‍යා සංකප්ප බැහැර වෙනවා. සම්මා සංකප්ප ඉපදීමත් එක්ක මිත්‍යා සංකප්ප බැහැර වෙලා යනවා. මිත්‍යා සංකප්ප බැහැර වෙද්දී මිත්‍යා වාචා දුර්වල වෙනවා. සම්මා සංකප්ප බලවත් වෙද්දී සම්මා වාචා බලවත් වෙනවා. සම්මා සංකප්ප සම්මා වාචා බලවත් වෙනකොට මිත්‍යා වාචා බැහැර වෙලා යනවා. එතකොට යම් කෙනෙක් තුළ මිත්‍යා සංකප්ප මිත්‍යා වාචා තිබුණොත් මිත්‍යා කම්මන්තයෙන් බේරෙන්න බෑ ඔහුට. මොකද මිත්‍යා සංකප්ප මිත්‍යා වාචා බලවත් වෙන්න යම් වෙලාවක ඔහුගේ මිත්‍යා කම්මන්තය මතුවෙලා එනවා. හැම වෙලාවෙම හිතින්ම තරහ පවත්ත ඉන්නේ වචන බාටපත් වෙනවා. එතනින් නතර වෙන්නේ ගහනවා ඉන්නේ යම් වෙලාවක ගහනවා යා. මුට්ටේක පවත්ත ගන්න පාලනය කරන්න බැරි වෙලා යනවා. නේද? නමුත් බලන්න සම්මාදිටිය යුක්ත කෙනා තුළ සම්මා සංකප්ප ඇති වෙනවා. ඒතර සම්මාදිටියත් එක්ක මිත්‍යා දෘෂ්ටි බැහැර වෙලා යනවා. සම්මා සංකප්පත් එක්ක මිත්‍යා සංකප්ප බැහැර වෙනවා. සම්මා වාචා ඇති වෙනවා. මිත්‍යා වාචා බැහැර වෙනවා. දැන් ඔහුට මිත්‍යා වාචා බැහැර වෙනකොට මිත්‍යා කම්මන්තේ පෝෂණය වෙනවද? පෝෂණය වෙන්නේ. මිත්‍යා වාචා බලවත් වෙන්න මිත්‍යා කම්මන්තේට ඉඩකඩ හැදෙනවා. නේද? ගහනවා කී කිය ඉඳලා අන්තිම ගහනවනේ මිසු. කී කියයි ඉන්න බෑ. යාට පාලනය කරන්න බැරි වෙලා යනවා. එයාම දන්නේ අන්තිම එයාගේ පාලනය තොර ගිහිල් වෙලා ඒ අතින් පයින් හානි කරනවා. නමුත් මිත්‍යා වාචා බැහැර වෙලා මිත්‍යා සංකප්ප බැහැර වෙනවා මිත්‍යා වාචා බැහැර වෙනවා. දැන් ඔහුගේ කායික නරක ක්‍රියාවලට ඉඩකඩ නැති වෙලා යනවා. පාලනය වෙනවා. පැහැදිලිද? බලන්න සම්මා දිට්ඨිය යුක්ත කෙනා සම්මා සංකප්ප ඇති වෙනවා, සම්මා වාචා ඇති වෙනවා, සම්මා කම්මන්තයත් ඇති වෙනවා. ඒතර සම්මා මිත්‍යා සංකප්ප, මිත්‍යා වාචා, මිත්‍යා කම්මන්ත බැහැර වෙලා. ඒ මට්ටමට ආපු කෙනාගේ ආජීවය අපිරිසිදු නෑ, පිරිසිදුයි. ඔහු බොරුවෙන් ජීවත් වෙන්නේ නෑ. නරක ජීවත් වෙන්නේ. ඔහුගේ ජීවන මාර්ගය ජීවත් වෙන ක්‍රමය පිරිසිදුයි. ඔහු සම්මා ආජීවයෙන් යුක්තයි. මිත්‍යා ජීවිත ඔහු තුළ ඉඩක් නැහැ. ඒ විදිහට ඔහු මිත්‍යා සංකප්ප, මිත්‍යා වාචා, මිත්‍යා කම්මන්ත, මිත්‍යා ආජීවය බැහැර කරන්න යම් උත්සාහ කරානේ. ඒ වගේම ඔහු සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා වායාමයේ මේ ආජීවය පවත්වන්න උත්සාහ කරානේ. ඒ උත්සාහයන් සම්මා වායාමයේ කියන්නේ උත්සාහයටමයි. ඒ වෑයමට තමයි. ඒතර ඒ මට්ටමට ජීවිතේ දියුණුනේ බුදුරජාණන් වහන්සේගේ වචනය අහලා තෙරුවන් කෙරෙහි පැහැදීමෙන් යුක්තව වාසය කරන නිසායි. ඒතර ඔහු දුකෙන් නිදහස් වෙන්න කැමති, රාග දේශම දුරු කරන්න කැමති. ඒ නිසා ඔහු තමා තුළ රාග දේශම අඳුර ගන්න උත්සාහ කළා. ඔහු සන්දිට්ඨිකව, අකාලිකව, එහිපස්සික, ඕපනායිකව තමා තුලම ධර්මය ඔහු දැක්කා. රාගයේ තියෙන රාගයේ තියෙනවා, ද්වේෂයේ තියෙන ද්වේෂයේ තියෙනවා, මෝහයේ තියෙන මෝහයේ තියෙනවා. මේ විදිහට ඔහු දැක්කා. ආන්ගේ දැකීම මුල් කරගෙන තමයි ඔහුගේ කුසල් වැඩෙන්නේ. සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ජීව, සම්මා වායාම ආදී විදිහට ඔහුගේ සිත වැඩෙනවා. බලන්න මේ විදිහට සම්මා ආජීවයේ දක්වාම, සම්මා වායාමයේ දක්වාම දියුණු කරන කෙනා කිලිටි බැහැර වෙච්ච සිතෙන් ඉන්න කෙනෙක්. දැන් ඔහු රාගයේ දුරු කිරීම පිණිස උත්සාහ කරන කෙනෙක්, ද්වේෂයේ දුරු කිරීම පිණිස උත්සාහ කරන කෙනෙක්, මෝහයේ දුරු කිරීම පිණිස උත්සාහ කරන කෙනෙක්. දැන් ධර්මයේ නොදත් කෙනා රාග දේශම පවත්වන්න උත්සාහ කරනවා. රාග දේශම පවත්වන්න උත්සාහ කරද්දී ඔහුගේ කයට සිහිය පවත්වනවානේ.
රාගයේ පවත්තනකොට රාගයේ මුල් කරන් කයට සිත පවත්තන කෙනෙක් ඉන්නවා. රාගයේ දුරු කිරීම පිණිස උත්සාහ කරන කෙනෙකුත් ඉන්නවා. ඒ දෙන්නම තමන්ගේ කයට හිත පවත්වනවා. රාගයේ පැවැත්වීම පිණිස රාගයෙන් යට වූ සිතෙන් තමන්ගේ කයට අනුගේ කයටත් හිත පවත්වනවා. ඒක මිත්‍යා සතිය. ඇයි රාග දේශමුව වඩන්ටයි ඔහු තමන්ගේ කය දිහා බලන් ඉන්නේ. දැන් රාග දේශමුව දුරු කිරීම පිණිස උත්සාහ කරන කෙනා තමන්ගේ කය දිහා බලනවා. ඔහු බලනවා බුදුරජාන් වහන්සේ පෙන්වූ ආකාරයට. යෝනිසෝ මනසිකාරය කියලා කියන බුදුරජාණන් වහන්සේ පෙන්වූ විදියයි. ඒතර ඔහු බලනවා භාගතුන් වහන්සේ රාගය දුරු කර ගැනීම පිණිස මේ විදිහටයි ධර්මයේ කියලා දුන්නේ. බලන්න සම්මාදිට්ඨියෙන් යුක්තව සිත පෝෂණය වුණ කෙනා කොච්චර නිවැරදි දැකීමෙන් යුක්තයිද කියලා. සම්මාදිට්ඨිය කියන්නේ ඒකට. ඔහු දන්නවා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා රාගය දුරු කර ගැනීම පිණිස අසුභ සංඥාව කියලා දීලා තියෙනවා. ඔහු ඒක පුරුදු කරනවා. දැන් ඔහුගේ සිතේ ඒ දැනුම ඒ දෘෂ්ටිය නිසා ඔහුගේ සිත යහපත් වෙලා වචන යහපත් වෙලා නේද කායික ක්‍රියා යහපත් වෙලා ඔහුගේ ආජීවය යහපත් වෙලා වීරිය යහපත් වෙලා ඔහුට ගොඩාක් තැන්පත් ස්වභාවයක් තියෙනවා. සිත කය වචනේ තැන්පත්. සුචරිතයෙන් යුක්තයි දුස්චරිතේ බැහැර වෙලා ත්‍රිවිධ සුචරිතේ පිහිටලා. දැන් ඔහු භාගතුන් වහන්සේ පෙන්වූ රාගය දුරු කර ගැනීම පිණිස වෙන අසුභ සංඥා වඩනවා. හොඳින් කලිනුත් වැඩුවා දැන් කරන්නේත් එයමයි. ඔහු එතකොට තමාගේ කය කෙරෙහි හිත යොමු කරගන්නවා. යටිපතුලෙන් උඩටත් කෙස් වලින් යටටත් සමකින් සීමා වෙලා තියෙන මේ ශරීරයේ අසුචි වගේ දේවල් තියෙනවා. අසුබ කොටස් තියෙනවා. මේ කයේ තියෙනවා කෙස්, ලොම්, නිය ආදි වශයෙන් ඔහු සිහි කරනවා. කයට සිහිය පිටවෙන සිහි කරනවා. ඒතර ඔහු තුළ සිහිය ඉපදෙනවා. උපං සිහිය වැඩෙනවා. ඒක රාගයේ දුරු කිරීම පිණිස වන නිසා ඒකට කියනවා සම්මා සතිය කියලා. ධර්මයේ නොදත් කෙනා ධර්මයේ නොපිළිගත් කෙනත් කෙස් ලොම් නිය දත් සම් සිහි කරනවා. මේ සම ලස්සනයි, මේ නිය ලස්සනයි, පාටයි. මේකට වඩා අහවලාගේ නිය ලස්සනයි, ලස්සනයි මට එක ගන්න නැත්නම් කියලා හිතනවා. ඒක රාගයේ පවත්තන්න, නූපන් රාගේ උපදවන්න. උපන් රාගේ පවත්තන්න කයට යොමු කරගන්න සිතක්. ඒක මිත්‍යා සතිය. දැන් උපන් රාගේ ප්‍රහාණයට නූපන් රාගේ නූපදවන්න කැමැත්තෙන් යුක්තව කයට සිහිය යොමු කරගන්න කෙනෙක් න භාගතුන් වහන්සේ පෙන්වූ විදිහටයි ඔහු හිතන්නේ. ධර්මයේ නොදන්න කෙනා ආස්වාදයට අනුව කල්පනා කරනවා. ධර්මයේ දන්න කෙනා ආදීනවයට අනුව කල්පනා කරනවා. භාගතුන් වහන්සේ පෙන්වූ විදිහට කල්පනා කරනවා. කය ගැන හිතනවා. එතකොට ඔහුගේ සිහිය කය කෙරෙහි පිහිටනවා. කය කෙරෙහි පිහිටලා සිහිය වැඩෙනවා. ඒකට කියනවා සම්මා සතිය කියලා. එතකොට ඔහුගේ සිත ඒ ඔස්සේ එකඟ වෙනවා. දැන් බලන්න රාගයේ පවත්තන්න උත්සාහ කරන කෙනා රාගයට කැමති කෙනා ධර්මයේ නොදන්න කෙනා තමන්ගේ කයට වේවා අනුන්ගේ කයට වේවා හිත යොමු කරන් ඉන්නවා. එතකොට ඒ ඔස්සේ හිත එකඟ වෙනවා. ඌට ඒකම හිතේ පිටනවා. බැහැර වෙලා යන්නේ නැහැ. සමහර අය ඉන්නවා තමන් හිත යම් කායකටම හිත යොමු කරගත්ත කට්ටිය ඉන්නවා. හිත එකඟයි. ඒ කාය කෙරෙහිම තමයි ඒකම තමයි හිතේ පවතින්නේ. මලම් පස්සේ ඔහු ප්‍රේත ලෝකයේ ප්‍රේතෙක් කියලා තමයි ඒ කාය අසුර කරන් ඉන්නවා. එතන බලන්න මේ රාගය නිසා ඇතිවෙච්ච රාගයේ වැඩිම නිසා එහෙම නැත්නම් තෙරුවන් කෙරෙහි පැහැදීමක් නැතුව ආර්ය සත්‍ය දන්නේ නැතුව රාගයේ පවත්තන්න උත්සාහ කරන කෙනාගේ තුල සිහියකුත් පිහිටනවා හිතේ එකඟකමුත් ඇති වෙනවා. ඒක දුක් ඉපදවන්නම හේතු වෙනවා. ප්‍රේත ලෝකේ උපදවන්න හේතු වුණා. මිත්‍යා මාර්ගයේ කිව්වේ ඒකයි. නමුත් බුදුරජාන් වහන්සේ කෙනෙක් පැහැදුණු කෙනා ධර්මයේ කෙනෙක් පැහැදුණු කෙනා සංඝ රත්නයේ කෙනෙක් පැහැදුණු කෙනා රාග ද්වේෂම දුරු කිරීම පිණිස භාගතුන් වහන්සේ පෙන්වූ විදිහට මාර්ගය වඩනවා. ඔහුත් කය කෙරෙහි හිත පිහිටවනවා. ඔහුගේ අරමුණ මොකද්ද? රාග ද්වේෂම දුරු කිරීම. ඔහු ආදීනව අනුව කල්පනා කරනවා. භාගතුන් වහන්සේ පෙන්වූ විදිහට කය ගැන කල්පනා කරනවා. ඒතර රාගයේ බ්‍රහණ වෙලා යනවා. දැක්කද සම්මා සතිය පිහිටන තැනදී මොකද වෙන්නේ? එතන රාග ද්වේෂම අයින් වෙලා ඒ කුසල අරමුණේ හිත එකඟ වෙනවා. ඒකට කියන සම්මා සමාධිය. ඒතර සම්මා සමාධියටපත් වුණ කෙනා තවදුරටත් ඒ විදිහටම සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ජීව, සම්මා වායාම, සම්මා සති කියන
ඒ මාර්ගයේ තවදුරටත් පුරුදු කරන්න ඒ උපන් සමාධිය තවත් පිරිසිදු වෙනවා. පිරිසිදු වෙලා. යම් කලක සිත අර කිලිටි සහිත ස්වභාවයෙන් නිදහස් වෙලා යන කලක් එනවා. කාමයන්ගෙන් අයින් වෙලා යන කලක් එනවා. කාමයන්ගෙන් නිදහස් වෙලා යන කලක් එනවා. ඒ කාමයන්ට යලි නොයන කලක් එනවා. ඒතර කාමයෙන් නිදහස් වෙලා අකුසලයෙන් නිදහස් වෙලා සිත ඒ පිරිසිදු විදිහටම පවතින කලක් එනවා. ඒතර ප්‍රණීත සමාධිය තුළ පවතිනවා. සම්මා සමාධිය කියලා කියන්නේ ඒකට. ඒ සමාධිය කලක් වඩද්දී යලි අර කිලිටි වලට නොයන විදිහට කිලිටි වලින් නිදහස් වෙච්ච ස්වභාවයක් ඉපදෙනවා. කිලිටි තුළ ඉන්නකොට කිලිටි වල දුක් තේරෙන්නේ නැහැ. කිලිටි වලින් අයින් වෙලා කිලිටි වලින් බැහැරලා කලක් ඉන්නකොට කිලිටි දුක් සහිතයි පීඩා සහිතයි කියලා තේරෙනකොට හිත ඒ කිලිටි කරා යලි නොයන කලක් එනවා. දැන් කාමයන් තුළ ඉඳද්දි කාමයන්ගේ දුක තේරෙන්නේ නැහැ. කාමයන්ගෙන් වෙන් වෙලා ඉඳද්දි කලක් කාමයන්ගෙන් යලි වෙන් වෙලා කාමයන් රහිතව වාසය කරනකොට කාමයන් තුළ තියෙන පීඩාව තේරෙන කලක් එනවා. එතකොට යලි කාමයන්ට නොගොස් කාමයන්ගෙන් වෙන් වෙලාම ඉන්න පුළුවන් වෙනවා. එතකොට සිත නිදහස්. මොකද නිදහස්? කාමයෙන් නිදහස්. ඒක විමුක්තිය. බලන්න බුදුරජාන් වහන්සේ කෙරේ පැහැදුණු කෙනා කාමයන්ගෙන් නිදහස් වෙනවා. විමුක්තියක් ලබනවා. බුදුරජාන් වහන්සේ ගැන පැහැදුන්නේ නැති කෙනා කාමයන් ලබලා නිදහස් වෙනවානේ සමහරවිට. සමහර හිතන් ඉන්නවා මම කොහොම හරි මේක අල්ල ගන්න. කොහොම හරි මම මේක සම්බන්ධ කර ගන්නවා. කොහොම හරි මම මේක දිනනවා කියලා උත්සාහ කරලා පීඩා විඳලා සමහර දේ ලබා ගන්නවා. දැන් පොඩි ළමයි බලන්නකෝ අඬලා ගවුමක් ඉල්ල ගන්නවා. ඇඬුම නැතිව යනවා. නේ? අඬලා චොක්ලට් එකක් ඉල්ල ගන්නවා. දඟලලා මහන්සි වෙලා කවුරු යාළු කර ගන්නවා. එහෙම නැත්නම් කන බොන දෙයක් වේවා. එහෙම නැත්නම් දුක් විඳලා මේ යම් බඩුමුට්ටු ගන්නවා. ඒතර ඒගොල්ලන් හිතනවා මම යමු දිනුවා කියලා. යමක් අල්ලගෙන නේද? කාමයන් තුළටම යනවා. ඊට පස්සේ යලි දුක් ගොඩාක් හට ගන්නවානේ. නේද? යමක් ලැබුණාන් පස්සේ ඒක රැක ගන්න ඕනේ. ඒක නැති වෙලා යනවා දුක් හට ගන්නවා. ඒ වගේ දුක් ගොඩකට යලි කුදුරු වෙනවා. නමුත් කාමයෙන් වෙන්ුණ කෙනා ඒ නිදහසක් ඔහු එතෙන්දි ලබනවා. ඔහු යලි ඒ කාමයන් නිසා යම් දුක් ඇද්ද ඒ දුක් ඔහුට නැහැ. කාමයන් ලබන කෙනාට කාමයෙන් පුංචි සපක් ලැබෙනවා. නමුත් ඒ කාමයන් නිසා හටගන්න දුක් ගොඩ ඔහුට යලි ලැබෙනවා. ඒතර කාමයන් ලබලා මම නිදහස් වුණා කියලා හිතන කෙනා ඒක මිත්‍යා නිදහස් වීමක් කියන්නේ ඒකයි. දැන් කෙනෙකුට බැනලා හිතනවා මම යන්තම් නෑ සමහර නේද තරහෙන් ඉඳලා හිතනවා මං පාඩමක් උගන්වනවා කොහොම හරි කියලා ඔන්න එක්ක බනිනවා මොනවා හරි හානියක් කළා කියලා යන්තම් මම මගේ හිත නිදහස් කරගත්තා කියලා හිතන කට්ටිය නෝනේ. ඒතර ඔය යලි කිලිටකට ගිහිල්ලා පවකට ගිහිල්ලා යලි විපාක තියෙන තැනකට ගිහිල්ලා දුක් ගොඩක් උපදවගෙන තමයි ඉන්නේ. ඒ නිසා මේ ධර්මයේ නොදත් කෙනා විමුක්තිය කියලා ලබන්නේ දුකමයි. යලි දුක උපදින තැනකටම යන්නේ. ධර්මයට පැමිණි කෙනා විමුක්තිය කියලා ලබන්නේ දුක් රහිත තැනක්. ඒ නිසා ඒක සම්මා විමුක්තිය කියලා කියන්නේ. ඒ විමුක්තිය ලබන්නේ සමාධිය තුළ. ඒ සමාධිය සම්මා සමාධිය කියන්නේ ඒකයි. කිලිටි රහිත යලි දුක් නූපදින විමුක්තියකට මඟ පෙන්වන නිසා ඒකට කියනවා සම්මා සමාධිය කියලා. කුසල් සහිත කුසලයේහි එකග වෙන සිතක්. සම්මා සමාධිය. ඒ සමාධිය තුළ ඇති වෙන්නේ විමුක්තිය. ඒ විමුක්තිය යලි දුක් හට නොගන්නා දුකෙන් තොර ස්වභාවයක්. ඒතර බුදුරජාණන් වහන්සේ කෙරේ පැහැදීම ඇති කරගත්ත කෙනා යලි පැහැදීම ඇති කරගත්ත කෙනා පැහැදීම බලවත් කරගත්ත කෙනා සම්මා දිට්ඨිය සම්පූර්ණ කරගන්නවා. සම්මා සංකප්ප සම්පූර්ණ කරගන්නවා. සම්මා වාචා සම්පූර්ණ කරගන්නවා. මේ විදිහට සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන මාර්ගය සම්පූර්ණ කරගන්න කෙනා මුළුමනින් සියලු අකුසල් වලින්ම නිදහස් වෙනවා. සියලු අකුසල් වලින් නිදහස් වුණාන් පස්සේ සිත යලි දුකටපත් වෙන්න වීම පිණිස කිසි අකුසලයක් නැත්නම් ඔහු යලි දුකටපත් වෙන්නේ නැහැ. නිදහස්. ඒකට කියන සම්මා විමුක්තිය කියන්නේ ඒකට. ඔහුට දුකක් පීඩාවක් ඇති වෙන්නේ නැහැ.
බලන්න එතකොට ඒ විදිහට නිදහස් ස්වභාවයක් ඇති වෙනකොට ඒ නිදහස්ුනේ කුමකින්ද? රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්. ඒතර රාග ද්වේෂ මුලින් නිදහස් වීම පිණිස නම් පටන් ගන්නෙ කොතනින්ද? රාග ද්වේෂ මෝහ ගැන ඇත්ත ඇති සැටියෙන් දැන ගැනීමෙන් නේද? රාගය, ද්වේෂය, මෝහය ගැන දැන ගැනීමෙන්. කාගෙන්ද දැනගන්නේ? බුදුරජාණන් වහන්සේගෙන් අසා දැන ගැනීම. ඒතර ඒ බුදුරජාණන් වහන්සේගේ වචනේ පිළිගත්ත කෙනා ඒ දැනගත්ත දේ දැකීම පිස තමාට යොමු වී බලනවා. එතකොට තමා තුළ රාගයේ තීදි රාගයේ තියෙනවා කියලා දැනගන්නවා, දැක ගන්නවා. ද්වේෂයේ තීදි මොහේ තීදි කියලා දන්නවා, දකිනවා මා තුළ දැන් රාග ද්වේෂ මොහ තියෙනවා කියලා. ඒතර ඒ විදිහට ධර්මයේ දන්න දකින්න කෙනා රාග ද්වේෂ මොහ දුරු කරගෙන යලි කවදාවත් රාග ද්වේෂ මොහ හට නොගන්නා විදිහට නිදහස් වෙනවා. විමුක්තියටපත් වෙනවා. ඒ විදිහට විමුක්තියටපත් වීම පිණිස වන මාර්ගය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ. ඒ මාර්ගයේ පටන් ගන්නෙ ආර්ය සත්‍ය ගැන දැනගෙන දැකීමෙන්. ආර්ය සත්‍ය ගැන දැනගන්නේ බුදුරජාණන් වහන්සේ වචනේ පිළිගැනීමෙන්. ඒ නිසා ධර්මයේ ඉගෙන ගන්න අය, බණ අහන අය ආර්ය සත්‍ය ගැන හොඳින් තේරුම් ගන්න, ආර්ය සත්‍ය ගැන පැහැදීම ඇති කරගන්න. ආර්ය සත්‍ය ගැන පැහැදුනාද දැනගත්තාද කියලා කොහොමද අපි දැනගන්නේ? බුදුරජාණන් වහන්සේගේ වචනේ අහලා අපි ධර්මයේ දැනගත්තා කියලා කොහොමද දැනගන්නේ? ධර්මයේ දැනගත්තා නම් ඔහු දැනගන්න ඕන රාග ද්වේෂ මොහ ගැන. රාග ද්වේෂ මොහ ගැන දන්නේ නැත්නම් ඔහු ධර්මයේ දන්නේ නැහැ. නේද? රාග ද්වේෂ මොහ ගැන දන්නේ නැත්නම් ඔහු ධර්මයේ දන්නේ නැහැ. ඇයි? රාග ද්වේෂ මොහ දකින්නම ඕන, වෙන මොනවද දැක්කත් වැඩක් නැහැ නේ. රාග ද්වේෂ දුරු කරන් තියෙන්නේ. නේද? සොල්දාදුවා පුහුණු වෙනවා. යුද හරවිය පුරුදු වෙනවා. සැලසුම් හදන ඔක්කොම කරනවා. මොකටද? දුක් හට ගන්න අපට එයාට පීඩා කරන සතුරා නැසීම පිණිස නේද? ඒ වගේ ධර්මයේ ඉගෙන ගන්නේ, ධර්ම අධ්‍යයනය කරන්නේ මොකටද? දුක් හට ගන්න ස්වභාවය නැති කරන්නටයි. දුකෙන් නිදහස් වෙන්න නම් දුකේ හට ගැනීම නැති කරන්න ඕනනේ. දුකේ හට ගැනීම නැති නොකර කවදාවත් දුකෙන් නිදහස් වෙන්න බෑ. දුකේ හට ගැනීම කියන්නේ රාග දේශ මොහ තෘෂ්ණාව. ඒතර රාග දේශ මොහ අඳුර ගන්න උත්සාහයක් ගන්න නැත්නම්, රාග දේශ මොහ ගැන සොයා බලන්න තේරෙන්නේ නැත්නම්, රාග දේශ මොහ කොහෙද තියෙන්නේ කියලා දන්නේ නැත්නම් ඔහු ධර්මයේ දන්නවා කියන්න බෑ නේද? ධර්මයේ ඉගෙන ගත්තා, ධර්මයේ බණ ඇහුවා කියලා කියන්න බෑ නේද? ඒ නිසා ධර්මයේ දන්නවා නම්, ධර්මයේ ඉගෙන ගත්තා නම් ඔහු රාග ද්වේෂ මොහ දුරු කරන කැමැත්තෙන් යුක්ත වෙන්න ඕන. රාග ද්වේෂ මොහ දුරු කරන කැමැත්තෙන් යුක්ත නම් අනික් වැඩ දෙවෙනි කළ තමාගේ සිත පිරිසුදු කර ගැනීම පිණිස තමා දෙසට යොමු සිතෙන් යුක්තව රාග ද්වේෂ මොහ අඳුන ගැනීමට උත්සාහ කරන්න ඕන. ඒ සඳහා වන පිළිවෙතට ඔහු වෙන්න ඕන. තමාගේ සිත පිරිසුදු කරගෙන තමා උත්සාහ කරන්න ඕන. එතකොටයි රාග දේශ මොහ අඳුරගෙන ඒවා බැහැර කරගන්න පුළුවන්කම තියෙන්නේ. නිවන් මාර්ගට පැමිණෙන්න පුළුවන් එතකොටයි. ඒ නිසා ඒ විදිහට ධර්මයේ ඉගෙන ගන්න අපි සෙත් පතනවා සියලු දෙනාටම. ධර්මයේ ඉගෙන ගන්න විදිහට ඊටා හොඳින් ධර්මයේ ඉගෙන ගන්න. ඊටා හොඳින් ධර්මයේ ඉගෙන ගත්තොත්, ධර්මයේ ස්වල්පයක් ඉගෙන ගත්තත් ඔබට ඔබේ රාග ද්වේෂ මොහ දුරු කිරීම පිණිස කැමැති සිත ඇති වේවි. ඒ සිත තියෙනවා නම් ඔබට ඊටා නිදහස් පරිසරය තියෙනවා. ඒ නිදහස් පරිසරය තුළ Tamanගේ සිත ගැන සොයා බලමින් රාග ද්වේෂ මොහ දුරු කිරීම පිණිස අවස්ථාව පෑදෙනවා. ඒ සඳහා මේ මුළු ජීවිතේම ඔබට අවස්ථාවක් තියෙනවා. ඉතින් අපි සෙත් පතනවා ඒ උතුම් කටයුත්ත සාර්ථක කරගන්න වාසනාව උදා වේවා.